එළවෙන සෑම මොහොතක්ම මේ දරුවන්ට සුබ මොහොතක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද 6 වෙනි පාඩම ආරම්භ කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා කරපු ඉතිරි කොටස් ටික තුනක් තියෙනවානේ. බහුවර්ණ ඉතිරි කීපයක් තියෙනවා. ප්ලාන්ටේ වගුවේ අවසාන කොටස මිනිත්තු කීපයක් තියෙනවා. ඒක විස්තර කරන්න ඕන. ඊළඟට මම එදා කතාව ආරම්භ කරපු ජීවන චක්‍ර, ඒ ජීවන චක්‍ර ගැන ඉතිරි කතාව කරන්න ඕන. ඒ ජීවන චක්‍රවල සමෝධානික අවස්ථාවකට ගිහිල්ලා එහෙම නැත්නම් ෆෝමැට් එකකට ගිහිල්ලා එතනින් පොගනාටම් වැනි ජීවන චක්‍රයක් කතා කරනවා. ඊගාවට ABCD රටාව බහුවර්ණ රටාව ඒ ගැන ටිකක් බලන්න ඕන. ඊළඟ සතියේ පාඩම් කරන්න මොකද්ද කියලා ඔයාලට පුළුවන් දැන් අදහසක් දෙන්න ඕන නම් මට මේ පණිවිඩයක් එවන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන් මා එක්ක. අලගව නම්බර් එක ඇති මම හිතන්නේ 0.73 53 91 96 මතක ඇති. right, අපි ඉස්සෙල්ලාම ගමු අපි මේ වගුවේ ඉස්සෙල්ලාම අපි කතා කරන්න ගිය වගුවේ ප්ලාන්ටේ පිළිබඳව කතා කරන්න පටන් ගමු. මෙන්න ඔයාලට බලා ගන්නවා සාරාංශය. වර්ගීකරණ ප්‍රධාන වගුව මේකයි. මෙහි ඉතිරි වෙලා තිබුණේ ගිය සතියේදී ප්ලාන්ටේ පමණයි. ඒකත් අපි කළා. අද ඒ කියන්නේ අන්තිමේ මතක් කරමින් මේක අවසන් කරනවා. ඔයාලට මතකයි අධිරාජධානි සංසන්දනය දැන් හරියට මේව කරගෙන ඇති ප්‍රොටිස්ටා මතකයිනේ. ඔන්න ඔතනයි අපි ඉන්නේ. ප්ලාන්ටේ ශාඛවල පටක තියෙන බව, ප්‍රභා සංශ්ලේෂක බව, ඒ වගේම ඇන්තරීඩියම, ආකිගෝනියම, කලලයක් අනිවාර්යෙන් තිබෙන බව, විෂමරූපී පරම්පරා ප්‍රත්‍යවර්තන ඒවා අපි කතා කරා. ඊට පස්සේ මේ ප්ලාන්ටේ ශාඛවල විනාල ශාඛ, සනාල ශාඛ ඕවා හඳුන්වා දුන්නා. ඔයාලට මම ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න බලන්න. විනාල ශාඛවලයි සනාල ශාඛවලයි වෙනස්කම් කියන්න කිව්වොත් මොනවද කියන්නේ? විනාල ශාඛයි සනාල ශාඛයි වෙනස්කම්. නෝ විනාල ශාඛවල ඒගුණ පරම්පරාව ප්‍රමුඛයි. සනාල ශාඛවල ද්විගුණ පරම්පරාව ප්‍රමුඛයි. විනාල ශාඛවල සනාල කොටස් නැහැ. සනාල කොටස් වල සනාල කොටස් ඒවත් සෛලම ප්‍රායම පරිවහන පටක හොඳින් විකසනය වෙලා තියෙනවා. ඒ නිසාම විනාල ශාඛවල සත්‍ය මූල කඳ පත්‍ර නැහැ. සනාල ශාඛවල සත්‍ය මූල කඳ පත්‍ර තියෙනවා. ඔච්චරයි. හරිනේ? ඒක අමතක කරන්න එපා. ඉතින් අපි මේ විනාල ශාඛවල වංශ තුනක් ගැන කතා කරා. ඒ වංශ තුන ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති මෙන්න මේ පාඩම මම පෙන්වුවා ඔයාලට. මතකද ප්ලාන්ටේ වල මෙන්න මේ පාඩම මෙතන මාගෙන් මතකයි. සනාල ශාඛයක් වුණ පොගනාටම් මතකයි. ඒ වගේම සනාල ශාඛයක් වුණ අන්තෝසිරෝ ශාඛය. හරි. මෙතන අන්තෝසිරෝ ශාඛය. උතනින් විනාල ශාඛය ඉවරයි. ඊට පස්සේ අපි සනාල ශාඛ ගැන කතා කරා. සනාල ශාඛ ගැන කතා කරද්දී ලයිකෝපෝඩියම් අපිට හම්බුණා. අපි ඒක පොඩ්ඩක් බලලා ඉමුද? මෙන්න මෙතනින් ඔන්න ඔතනින්
හරිද? සනාල සාග බෙදුවා. ඔයාලගේ මයික් එක ඕෆ් කරගන්න. කියන්නේ මයික් එක හොට් වෙලා මියුට් කරගන්න. බීජ රහිත සාග, බීජ සහිත සාග මේවා දැන් ඉතින් කතා කරලා. බීජ රහිත සාගවල අපි වංශ දෙකක් ගැන කතා කරලා ලයිකෝපීටා වංශයයි ටෙරෝපීටා වංශයයි. මේ ලයිකෝපීටා වංශය වෙනුවෙන් අපි ඝන දෙකක් කතා කරලා ලයිකෝපෝඩියම් සමග සෙරගිනලා ටෙරෝපීටා වෙනුවෙන් අපි කතා කරලා නෙප්‍රොලිතිස්. ඕකත් ඔයාලට මතක ඇතයි හිතනවා. මෙන්න මේ තියෙන ලයිකෝපෝඩියම්, මේ තියෙන ලයිකෝපෝඩියම්, මේ තියෙන සෙරගිනලා සාග, මේ තියෙන්නේ නෙප්‍රොලිතිස් සාගය. නෙප්‍රොලිතිස් සාගය. දැන් හරිද? ඔයාලට සාමාන්‍ය ජීවිතයේ දකින්න ලැබෙන සාග කීපයක් ඔය පෙන්වන්නේ. හැබැයි මාකෙන් තියානම් තියෙන්නේ ටිකක් කඳු කරේට වෙන. පොගනාටුම් සාගය නම් මහනුවර හොයි කෑගල්ල වගේ ප්‍රදේශවලට දක්වා තිබෙනවා. ආයෙත් අපි යමු ඊගාවට බීජ ශාක. බීජ ශාක වෙනුවෙන් ද්විවෘත්ත බීජක ශාක, ආවෘත බීජක ශාක කියලා කණ්ඩායම් දෙකක් ඉගෙන ගත්ත හැටි මතක ඇති. ද්විවෘත්ත බීජක ශාක වංශ තුනක් කතා කළා. සයිකඩෝපීටා, කොනිපොරෝපීටා, නීටෝපීටා. සයිකඩෝපීටා වෙනුවෙන් සීක ශාකයේද, කොනිපොරෝපීටා ශාකය වෙනුවෙන් ෆයිනස් ශාකයේද, නීටෝපීටා වංශය වෙනුවෙන් නීටුම් ශාකයේද අපි කතා කරා. ඒවා අපි මෙන්න මෙහෙම දැක්කා. මේ තියෙන්නේ සීක ශාකයේනේ. සීක ශාකේ, සයික ශාකේ, පුම් ශාකේ, පුම් බීජාණු ශාකේ, පුම් කේතු වෙන්නේ ඔය තියෙන ජායාගේතු. හරි නේද? ඊගාවට මේ තියෙන්නේ ෆයිනස් ශාකේ, ෆයිනස් වනාන්තර කිව්වර වනාන්තරය. මේ තියෙන නීටුම් ශාකය. අඩව දරනවා වගේ තියෙන ශාකය. නීටුම් ශාකය. මයික් ඔෆ් කරගන්න. නීටුම් ශාකය. ඊට පස්සේ තියෙන්නේ ආවෘත බීජක ශාක. ආවෘත බීජක ශාක මල්පි වෙන ගස්. හරි. අන්තපීඨා ශාක මල්පි වෙන ගස් කණ්ඩායම් දෙකයි, ද්විබීජ එක බීජ. ඒ දෙකේ වෙනස්කම් වෙනවා. ඊට පස්සේ අන්තිමේට අපි මෙන්න මේ වගුව හැදුවා. දැන් වගුව හැදුවේ නැතුව කෙනෙක් ඉන්නවා නම් වගුව හදන්න පටන් ගන්නවා. වගුව හැදෙන්න කට්ටියක් ඉන්නවා නම් වගුව පටන් ගන්නවා. බ්‍රයෝපීටා, ටෙරෝපීටා, ලයිකෝපීටා, කොනිවෝපීටා, සයිකඩෝපීටා, ඇන්තෝපීටා. මේ කියන සියලුම වංශ මම ලිව්වේ නැහැ. මම ලිව්වේ ඔයාලට ඝන ජීවන චක්‍ර හදාරන්න උවමනා කරන වංශ පමණයි. මොනවද ඒවා? මේ බ්‍රයෝපීටා වෙනුවෙන් පොගනාටම් ශාකයේ ජීවන චක්‍රය ඉගෙන ගන්න ඕන. ටෙරෝපීටා වෙනුවෙන් නෙප්‍රොලිතිස් ශාකයේ ජීවන චක්‍රය ඉගෙන ගන්න ඕන. ලයිකෝපීටා වෙනුවෙන් සෙලජිනලා ජීවන චක්‍රය ඉගෙන ගන්න ඕන. කොනිකොරෝපීටා වෙනුවෙන් අපි ජීවන චක්‍රයක් ඉගෙන ගන්නේ නැහැ. සයිකඩෝපීටා වෙනුවෙන් සීගස් ජීවන චක්‍රය ඉගෙන ගන්න ඕන. අන්තෝපීටා වෙනුවෙන් මල්පි වෙන ගහක ජීවන චක්‍රය ඉගෙන ගන්න ඕන. එතකොට අපි ඉගෙන ගන්න ජීවන චක්‍ර පහයි. මේ කොනිකොරෝපීටා මම ලිව්වට කොනිකොරෝපීටා වංශයේ ශාකයක් අපි ජීවන චක්‍රය ඉගෙන ගන්නේ නැහැ. දැන් ලියාගත්ත නැත්නම් ලියා ගන්න ඕන. මෙතනින් මේ බ්‍රයෝපීටා වගේ වෙනස්. බ්‍රයෝපීටා ඉතුරු වගේ වෙනස් වෙන්නේ කොහොමද? බ්‍රයෝපීටා මෙතන අපි ඉගෙන ගන්න එකම විනාල ශාකය. ඉතුරු සේරම සනාල ශාකයි. එහෙනම් ඒ විනාල ශාක ඊ සනාල ශාක.
අනතුරුව ලියාගත්තද මේ වගුව හරියටම කරගන්න 4 ජීවක. කැපිටල් C කියන්නේ මොකක්ද? පොඩි කෝඩුවාවක් දෙන්නම් මේ බීජාණුකතාවය ගැනයි. බීජාණුකතාවය ඒ කියන්නේ බීජාණු එක වර්ගයක් හදනවද බීජාණු වර්ග දෙකක් හදනවද? බීජාණු එක වර්ගයක් හදනවා නම් එහෙම නැත්නම් සියලුම බීජාණු එකම විදිහේ නම් ඒකට කියනවා සම බීජාණුකතාවය කියලා. මෙතන තියෙන පොගනාටම් නැපලපි සම බීජාණුකතාවය දරනවා. මෙතන තිබුණා නම් මම ලියලා ලයිකෝපෝඩියම් ඒකත් සම බීජාණුකතාවය දරනවා. ඒක මම ලියලා නැහැ. ඒකෙන් තේරෙන්නේ ලයිකෝපිටා සමහර ශාක සම බීජාණුකතාවය දරනවා. සමහර ශාක විෂම බීජාණුකතාවය දරනවා. සෙලජිනලා විෂම බීජාණුකතාවය දරනවා. එහෙනම් දැන් මේ දෙක සම බීජාණුකතාවය මේ සේරම විෂම බීජාණුකතාවය. එහෙනම් C සම බීජාණුකතාවය D විෂම බීජාණුකතාවය. අවධාරණය කරගන්න ලයිකෝපීටාවන් සමහරක් සම බීජාණුකයි සමහරක් විෂම බීජාණුකයි. හරිද? ලියාගන්න. අනතුරුව මේ ජීවන චක්‍ර අපි සලකා බලන පහේ E කියන්නේ මොකක්ද? කොනිපොරෝපීටා වංශයට අයිති සේරම ශාකයි, සයිකඩෝපීටා වංශයට අයිති සේරම ශාකයි, ඇන්තෝපීටා වංශයට අයිති සේරම ශාකයි ගත්තහම මේවා බීජ නිපදවන ශාකයි. බීජ නිපදවන ශාක. එහෙමනම් E කියන්නේ බීජ ශාක. මෙතනින් උඩට තියෙන සේරම බීජ නිපදවන්නේ නැති ශාක. බීජ නිපදවන ශාකවලද මම විවෘත බීජක ශාකයක් වන නීඩෝපීටා මෙතනින් අයින් කරලා ඉන්නේ. මොකද ජීවන චක්‍රය ඉගෙන ගන්න නැති හින්දා. බලන්න මෙන්න මේක මොකද්ද කියන්නේ? මේ තියෙන කොනිපොරෝපීටා සයිකඩෝපීටා දෙක අයිති වන නීඩෝපීටාත් මෙතන අයිති වෙනවා. මේවට කියන්නේ විවෘත බීජක කියලායි. විවෘත බීජක කියලා කියන්නේ ඵලයක් නැහැ. මල් පිපීමක් නැහැ. බීජ තියෙන්නේ එළියේ. දර්ශනීය වන පරිදි. බීජ තියෙන්නේ ඵලයක් තුල නෙමෙයි විවෘතව. එහෙනම් F කියන්නේ විවෘත බීජක නම් G කියන්නේ ආවෘත බීජක විය යුතුයි. ආවෘත කියන්නේ මොකද? වැහිලා තියෙනවා. ඩිම්බ කෝෂයකින් වැහිලා ඩිම්බ හැදෙන හින්දා ඩිම්බ බීජ බවට පත් වෙද්දී ඩිම්බ කෝෂයක් තුල ඩිම්බ තියෙන හින්දා ඩිම්බ බීජ බවට පත් වෙද්දී බීජ තියෙන්නේ ඵලයක් තුලයි. ඩිම්බ කෝෂයේ ඵලයක් බවට පත් වෙන නිසා ඵලයක් තුල වැහිලා. ඒ හින්දා ආවෘත එහෙම නැත්නම් වැසී තිබෙන කියන අර්ථය ඇතුව ආවෘත බීජක කියලා කියනවා. මේ තියෙන්නේ නම් G ආවෘත බීජක. මේ ආවෘත බීජක කණ්ඩායම් දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් එක බීජ අනික ද්විබීජ. ඒ වගේ වෙනස්කම් ගිය සතියේ කතා කළා. මම ඔයාලගේ ප්‍රශ්නයක් ඇහුවා මට මතකයි. මෙතන ඉද ද්විබීජ අයිද ද්විබීජ. එකක් ඒක බීජ අනික ද්විබීජ එකක් ඒක බීජ අනික ද්විබීජ. ඔයාලා දන්නවද ලෝකයේ අවසානයේද පරිණාමික ප්‍රතිඵලය වුණේ ද්විබීජද ඒක බීජ? ද්විබීජ කියලා නේද හිතන්නේ? ද්විබීජ නෙවෙයි ඒක බීජ. ඒක පරිණාමිකව ඔප්පු කරලා තියෙන දෙයක්. මෙන්න මෙහෙම හිතන්න. අප මේ පෘථිවියේ ඉපදුණු කාලේ වන මේ කාලේදී අපට වටේම වැඩියෙන්ම පේන්නේ ද්විබීජ තමයි. දැන් මේ අපි ඉපදෙන කාලෙ වෙද්දී ඒක බීජ පරිණාමික ව්‍යාප්තිය පටන් ගත්තා ඉතරයි. තව පටන් ගත්තා ඉතරයි. තව අවුරුදු කෝටියකින් ඉපදෙන්න පුළුවන්කම තියෙනවා නම් පුළුවන් ඉදවන්නේ ඉපදෙන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ඒක බීජ විශාල වශයෙන් තියෙනව දක්නට ලැබෙවි. අවසානයේට මේ පෘථිවියේ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස හටගත්තු ශාක කණ්ඩායම තමයි ඒක බීජ. එහෙනම් වගුවේ අන්තිමේට ඉන්න ඕන දකුණු පැත්තටම යන්න ඕන. ඒවත් මේ වගුවේ යටටම යන්න ඕන ඒක බීජ. එහෙනම් I කියන්නේ ඒක බීජ, H කියන්නේ බීජ. හරියට ලියාගන්න. හරිද? මම හිතනවා මේ වගුව ඔයාලා හදාරුවා කියලා. අඩුපාඩුවක් නැතුව හදාරගත්තා කියලා. මේක හරිය වැදගත් වෙනවා ඉස්සරහට.
හොඳයි මේ සමගම අපි ප්ලාන්ටේ ජීවන චක්‍ර පිළිබඳව කතාවද අවසන් කරනවා. එහෙමනම් අපි මේ කතාවේ ගත්තු මේ ශාක ප්ලාන්ටේ මේවා තේරෙම මම එදා පෙන්නුවා. මේවා ඉස්සරලා අපි කතා කරපු වගුවේම දිග හැරීම් පමණයි. වගුවට නම් දාලා මම වගු ගොඩක් හදලා තිබුණාට ඒ සේරම එකම වගුවමයි විස්තර කළා පමණයි. ඔය සේරම අපි කරපුවා. මේක තමයි වැදගත්ම වගුව. මේක කටපාඩ මේ වගේ තියාගන්න ඕනේ. වැඩි පාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් මේක පාඩම් කරන්න වෙනවා. එහෙමනම් දැන් අපිට මේ වගුවේ කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ සුදු පාටින් දක්වා තිබෙන රාජධානි හයම අපි කතා කරලා අවසන්. දැන් ඉතින් අපි තුන්වෙනි එකකින් දෙවෙනි එකකයක් පැනගත්තා. ඒක තැනකදී හතරවෙනි එකකයක් පැනගත්තා. පස්වෙනි එකකයක් පැනගත්තා. මේ අතර තවදුරටත් අද අපිට තියෙනවා ජීවන චක්‍ර ගැන කතා කරන්න. ජීවන චක්‍ර ගැන කතා කරන්න තියෙන හතරවෙනි එක. අපි ඒකේ භාගයක් කතා කරලා තියෙන්නේ. අද තව පොඩ්ඩකින් ඒ ගැන කතා කරමු. හරිද? එහෙනම් මම හිතනවා පැහැදිලි කියලා. ඔයාලා මට ඊගාව පන්ති කරන්න එයිම් එකක් දෙන්න. එයිම් එකක් දුන්නේ නැත්නම් එල්ලයක් දුන්නේ නැත්නම් මම විරුගත රචනා පටන් ගන්නවා ඊළඟ ප්‍රතියකදී. අද අපි බහුවර්ණ වල පුළුවන් තරම් කරමු ABC රටාව. ඊට පස්සේ අපි ඒකට යමු. මම සතුටුයි මෙතෙන් සිට කතා කරන්න 2020 බහුවර්ණ කීපයක් අපිට තියෙනවා කතා කරන්න. 2020 ගන්න 11 වෙනි බහුවර්ණය. 11 වෙනි බහුවර්ණය. හරි. ගදා පාසි වලට වඩා සුඛි පාසි බීජ ශාක වලට සමාන ලෙස දැකිය හැකි. සුඛි පාසි. මොනවද ගදා පාසි කියන්නේ? මොනවද සුඛි පාසි කියන්නේ? ගදාපාසි කියන්නේ සුඛි පාසි කියන්නේ ලයිකෝපෝඩිනේ වංශයේ තියෙන ශාක දෙකකටයි. ශාක කණ්ඩායම් දෙකකටයි. නිකන් ඔය සෙලජිනලාවගේ ශාක ඒවට කියන්නේ සුඛි පාසි කියලායි. ලයිකෝපෝඩියම් වැනි ශාක නම් කරන්නේ ගදාපාසි කියලා. ඒකේ හැඩය මත ගදාපාසි කියලායි. ඔයාලට මම දැන් පෙන්වුවා ඒ ශාක. කඳක් දරන බැවිනි. මොකද්ද ප්‍රශ්නේ? ගදාපාසි වලට වඩා සුඛි පාසි. තවත් විදිහකට කියනවා නම් ලයිකෝපෝඩියම් ශාකයට වඩා සුඛි පාසි කියලා කියන්නේ සෙලජිනලා ශාකවල. සමාන ලෙස සැලකිය හැකි. සුඛි පාසි. හැබැයි දැන් ඉතින් මේ දෙක සංසන්දනය කරනවා බීජ ශාකවලට. බීජ ශාකවලට. ඔය දීලා තියෙන ගදාපාසිවත් සුඛි පාසිවත් බීජ ශාක නෙමෙයි. බීජ නිපදවන්නේ නැති ශාක. කඳක් දරන බැවිනි. ඔය හැම එකෙම කඳක් තියෙනවා. ඒක වෙනසක් නෙමෙයි. සමානකම මුකුත් කියලා එහෙම දෙයක් කරන්න දෙයක් නැහැ නේ. පත්‍ර දරන බැවිනි. හැම එකෙම පත්‍ර වගේ දේවල් තියෙනවා. මොකද ඉතින් සනාල ශාකනේ. සනාල ශාක නම් ඉතින් සනාල බටක තියෙනවා. සත්‍ය පත්‍ර මුල කඳ පත්‍ර තියෙනවනේ. විෂම බීජාණුකතාවයේ දරන බැවිනි. ගදාපාසි වල හේවත් ලයිකෝපෝඩියම් වැනි ශාක සම බීජාණුකයි. සුඛි පාසි හේවත් සෙලජිනලා වැනි ශාක විෂම බීජාණුකයි. ගදාපාසි සම බීජාණුකයි. සුඛි පාසි විෂම බීජාණුකයි. ඒ වගේම බීජ ශාකත් විෂම බීජාණුකයි. බීජ නිපදවන ශාකයක් කවදාවත් සම බීජාණුක වෙන්නේ නැහැ. විෂම බීජාණුකතාවයේ තිබිය යුතුමයි කියලා කියස්තිය මං. එහෙනම් මේක නම් හොඳ උත්තරයක් වගේ. ගදාපාසි වලට වඩා සුඛි පාසි බීජ ශාක වලට සමානකමක් තමයි සුඛි පාසි වල
විෂම බීජාණුකතාවයේ දැරීම. සෙලජිනලාවල විෂම බීජාණුකතාවයේ තියෙනවා. දැනට උත්තරේ අංක 3 නම් නරක නෑ. සංකේතු දරන බැවිනි. හැබැයි ඉතින් සෙලජිනලාවල සංකේතු තියෙනවා. බීජ ශාකවල සංකේතු නෑ. ඒ නිසා එතන බාර ගන්න බෑ උත්තරේ. ප්‍රමුඛ ශාකයක් දරන බැවිනි. ඔය හැම ගහේම ප්‍රමුඛ ශාක තමයි කියන්නේ. ප්‍රමුඛ බීජාණු ශාක තමයි කියන්නේ. මොකද සනාල ශාකනේ. මේ කියන සෑම ශාකයක්ම ගදාපාසිත සනාල ශාකයක්. සුකිපාසිත සනාල ශාකයක්. බීජ ශාකත් සනාල ශාකයක්. ඒ නිසා ඒ උත්තරේ බාර ගන්න බෑ. උත්තරය ගදාපාසි වලට වඩා සුකිපාසි බීජ ශාක වලට සමාන ලෙස දැක්විය හැකි සැලකිය හැකි සුකිපාසි විෂම බීජාණුකතාවයේ දරන බැවිනි. උත්තරය අංක 3 සෙලජිනලා ගැන හිතා ගන්න. 11 වෙනි ගැටලුවට උත්තරය 3. 13 වෙනි ගැටලුව කරන්නම්. 13 වෙනි ගැටලුව කරන්නම්. තුල කොණාස්තර සෛල මෘදු ස්තර සෛල වලින් විනාශ වන්නේ තුල කොණාස්තර සෛල පරිණත විට අජීවී වෙන්නේ. අයියෝ මේ සෛල වර්ග දෙකම ජීවත් වෙනවා. මේ සෛල වර්ග දෙකම ජීවත් වෙන හින්දා මේ වෙනසක් නෙමෙයි මේක. විශාල මධ්‍ය රික්තකයක් දරන බැවිනි. ජීවත් වෙන සෛලවල ශාක සෛලවල විශාල මධ්‍ය රික්තකයක් දරනවා තමයි. වෙනස්කමක් නෙමෙයි. දරනවා තමයි දෙකේ. අසමාන ලෙස ඝන වූ සෛල බිති දරන බැවිනි. හැබැයි සෛල බිතිය නම් වෙනස්කමක් තියෙනවා. ලිග්නින් වලින් ඝන වී ඇති බැවිනි. මේ සෛල වර්ග දෙකේම ලිග්නින් නැහැ. ලිග්නින් තියෙන්නේ ඉතින් දුරස්තරවල සෛලම වාහිනී වගේ දේවල් වල. එහෙම නැත්නම් ඉතින් ඔය අන්තස්චර්මයේ සමහර සෛලවල වගේ ලිග්නින් වලින් ඝන වී නැහැ කොහොමත් මේ සෛල වර්ග එකක්වත්. ලිග්නින් වලින් ඝන වෙලා තියෙන්නේ දුරස්තර සෛල වාහිනී වගේ සෛල. මට වැරදීමකින් අන්තස්චර්මයේ සෛල කිව්වේ. අංක 5. ශාකවල සනාල පටක ඇති බැවිනි. ශාකවල සනාල පටකවල ඇති බැවිනි. සනාල පටකවල ඇති බැවිනි. සනාල පටකවල ඇති බැවිනි. ස්ථූල කොණාස්තර කවදද සනාල පටකවල තිබුණේ? සනාල පටකවල කිසි විටක ස්ථූල කොණාස්තර නැහැ. ස්ථූල කොණාස්තර මුලිය ඇත්තෙත් නැහැ. තියෙන්නේම පත්‍රවල හා ලපටි කඳේ පමණයි බාහිරයට කිට්ටු වෙන්න. මේ නිසා මේ උත්තරේ පිළිගන්නත් නැහැ. උත්තරය අසමාකාර ලෙස ඝන වූ බිත්ති තියෙන නිසා තමයි මේකේ වෙනස්කම. කොහොමද ඒ වෙන්නේ? අපි ඒක බලමු මෙන්න මේ විදිහට. මුදිස්තර සෛලයක් ගත්තහම මෙහෙමනේ. තව මුදිස්තර සෛලයක්. ඕකෙන් දිගටි වෙන්නත් පුළුවන්, රවුම් වෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සුල කොනස්තර සෛලයක් හරස්වල ගත්තොත් මෙහෙමයිනේ. තව එකක් ගත්තොත් මෙහෙමයිනේ. එතකොට මේ මුදිස්තර සෛල වල පිටියේ තුනි. නමුත් ඉස්සුල කොනස්තර සෛල වල කෝණ වැඩිපුර ඝන වෙලා තියෙනවා. කෝණ වැඩිපුර ඝන වී තිබෙනවා. ඒක පෙන්වන්නේ මෙහෙම. කෝණ වැඩිපුර ඝන වීම පෙන්වන්නේ මෙහෙම. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරය අපිට කීයද ආවේ 3. ගැටලුව 18. ගැටලුව 18 දෙමු. ඵලයක බීජයේ විකසනය වන්නේ අණ්ඩ සෛලේනි, මධ්‍ය සෛලේනි, කලල කෝෂයේනි, ඩිම්බයේනි, ඩිම්බ කෝෂයේ. අණ්ඩ සෛලයෙන් විකසනය වෙන්නේ ඉතින් මේ අණ්ඩ සෛලය කියන්නේ ජායා ජන්මාණුයි. ඒක ශුක්‍රාණු වගේ එකතු වෙලා කලලයක් විකසනය වෙන්නේ. ඒකෙන් විෂම විද්‍යාවෙන් කලල. මධ්‍ය සෛලය කියන්නේ ඉතින් මධ්‍ය සෛල විවිධ ආකාරයෙන් නම් කරන්න පුළුවන්. සමහර විට දීර්ඝ සෛලයට මධ්‍ය සෛලය කියලා කියනවා. එහෙම නැත්නම් මහා බීජාණු දහනි මේ මැද තියෙන එක සෛලයකට මධ්‍ය සෛලය කියලා කියනවා. ඒකෙන් විකසනය වෙන්නේ නැහැ බීජේ.
ඒකෙන් විකසනය වෙන්නේ ඉතින් මහ බීජාණුදාහනය විකසනය වෙන්නේ බීජාණුදාහනය. ඒ කියන්නේ අන්තිමේට මේ අණ්ඩ සෛලය හදන ප්‍රධාන සෛලය. කලල කෝෂය. අංග 3 කලල කෝෂයේනි. කලල කෝෂය කියන්නේ ආවුත බීජකවල ජායා ජන්මානුසාරයටයි. ජායා ජන්මානුසාරයේ තියෙන්නේ සෛල 7යි. න්‍යෂ්ටි 8යි. ඩිම්බය තුල තියෙන්නේ. බීජේ විකසනය වෙන්නේ ඒකෙන් නෙමෙයි. අංග 4 ඩිම්බෙන්ද? හැබැයි ඩිම්බයක් තමයි බීජයක් බවට විකසනය වෙන්නේ. ඒ સિદ્ધාන්තය කඩන්න බෑ. ඩිම්බය තමයි හැම් පිටින්ම බීජය වෙන්නේ. ඩිම්බය බීජයක් බවට පත් වෙද්දී ඩිම්බය තියෙන ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙන බව ඔයාලට මතක ඇති. එහෙනම් උත්තරය 4 වෙන්න ඕන. අංක 5 ඩිම්බ කෝෂය නේ අපෝ නෑ. ඩිම්බ කෝෂය කියන්නේ ඵලයක් නේ. බීජයක් නෙමෙයි ඵලයක් නේ. මේ අහන්නේ ඵලයක බීජේ විකසනය වන්නේ ඩිම්බේ. උත්තරය අංක 4. දෙදාස් අවසන් කරනවා. 2019 නව විභාගයේ ප්‍රශ්න දෙක තුනක් බලමු. අපි බලමු 16 වෙනි ප්‍රශ්නය. කරුණාකරලා ඔයාලා ගාව ප්‍රශ්න පත්‍ර තියෙනවයි මම බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න පත්‍ර නැතුව අපිට විභාගයක් කරන්න බැරි බව ඔයාලා දන්නවා. ඔව් පළවෙනි දවසේම කිව්වා පන්තියෙන් හොඳ සාරවත් ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයාලා මං කියන විදිහට වැඩ කරන්න. මේ කුප්පියෙන් වැඩ කරන්න. ඔයාලගේ උත්සාහය හොඳ විදිහට තියාගන්න. මං කියන විදිහට වැඩ කරන්න. ජයනියතයි. සියලුම භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ 16. සියලුම භෞමික ශාකවල කියන ගොඩබිම ශාකවල ලිංගික ප්‍රජනනයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවීමයි. හැබැයි ඉතින් බාහිර ජලය නම් අවශ්‍ය නැහැ තමයි ආවුත බීජකවලට. බාහිර ජලය අවශ්‍ය නැහැ තමයි සීකස් වලට. නමුත් බාහිර ජලය අවශ්‍යනේ පොගනාටම් වලට. භෞමික ශාකයක් නේ පොගනාටම් කියන්නේ. නෙපොලොපිස් වලටත් උනන්නේ. භෞමික ශාකයක් නේ නෙපොලොපිස් කියන්නේ. උත්තරේ ප්‍රතික්ෂේපයි. අංක 2 අභ්‍යන්තර සංසේචනයයි. හැබැයි කුඩබිම තියෙන ශාකවලට සංසේචනය අභ්‍යන්තරව සිදු නොවුනොත් සංසේචිත ද්‍රව්‍ය හෝ විෂම යුක්තාණු වේලෙන්න පුළුවන්. ඒ හින්දා මේක කුඩබිම අවශ්‍යතාවයක් වගේ. කෝකටත් ඒක දන්නේ නැහැ කියලා හිතමු. අංක 3 ජන්මානුසාරයේ ක්ෂීණ වීමයි. සියලුම භෞමික ශාකවල ලක්ෂණයක්ද ජන්මානුසාරයේ ක්ෂීණ වීම? නෑ. විනාල ශාකවල ජන්මානුසාරයේ ප්‍රමුඛයි. මේ දැන් කිව්ව විතරයි. සනාල ශාකවල ජන්මානුසාරයේ අප්‍රමුඛයි. ඉන්දෙන්ද ක්ෂීණ වෙනවා. ආවුත බීජක කරා ගමන් කරන්න ක්ෂීණ වෙනවා. ඒ නිසා සෑම භෞමික ශාකයකම ජන්මානුසාරයේ ක්ෂීණයි කියන එක බාරගන්නේ. බීජාණු ආකාර දෙකක් නිපදවයි. සියලුම භෞමික ශාකවල බීජාණු ආකාර දෙකක් නිපදවන්නේ. පොගනාටම් වල තියෙන සම බීජාණුතාවයේ එක බීජාණු වර්ගයයි තියෙන්නේ. ඒ වගේම නෙපොලොපිස් වලත් එක බීජාණු වර්ගයයි තියෙන්නේ. බීජාණු වර්ග දෙකක් නැහැ. සම බීජාණුතාවයේ. ඒ නිසා පොගනාටම් හා නෙපොලොපිස් නිසා මේ උත්තරේ වැරදි. අංක 5 බීජාණු ශාකාකාර දෙකක් තිබීමයි. බීජාණු ශාකාකාර දෙකක් තිබීමයි. සිරජිල්ලා සඳහා හොඳයි බීජාණු ශාකාකාර දෙකක් තියෙනවා. සිරජිල්ලා වල බීජාණු ශාක වර්ග එකයි තියෙන්නේ. බීජාණු ශාක වර්ග දෙකක් තියෙන ගහක් මතක් කරන්න. සීගස් පුම් බීජාණු ශාකයක් තියෙනවා. ජායා බීජාණු ශාකයක් තියෙනවා. සීගස් වල නම් තියෙනවා. බීජාණු ශාක ආකාර දෙකක් තියෙනවද පොගනාටම් වල? පොගනාටම් වල බීජාණු ශාක ආකාර දෙකක් තියෙන්න බෑනේ. පොගනාටම් වල බීජාණු ශාකය මම අදින්නම්කෝ. මේ තියෙන්නේ පොගනාටම් වල බීජාණු ශාකය. පාදේ තන්ත්‍රයේ ස්පොටිකා. එකනේ තියෙන්නේ. නෙපොලොපිස් වල බීජාණු ශාකය. නෙපොලොපිස් වල බීජාණු ශාකය මේ තියෙන්නේ. රයිසෝම එකේදී මුල් තියෙනවා. මේ තියෙන පත්‍ර පක්ෂ සංයුක්ත පත්‍ර මේ තියෙන්නේ. මතකද? කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනේ. මෙහෙම තියෙනවා මතකද? මේ බීජාණු ශාක එකයි තියෙන්නේ දෙකක් කොයි තියෙන්නේ. එහෙනම් මේ උත්තරේ බාර ගන්න බෑ.
උත්තරේ අංක අභ්‍යන්තර සංසිචනයයි 16 උත්තරය 2. ප්‍රශ්න අංක 19 මේ කතා කරන්නේ 2019 නිව් 19 වෙනි ප්‍රශ්නය. සතුන් අතර දක්නට ලැබෙන විවිධාකාරයේ බුදින්න සඳහා වැරදි නිදසුනක් සහිත ප්‍රතිචාරය තෝරන්න. බුදිනවා කියන්නේ ඉතින් කනවා බොනවා කියන එක තමයි. සතුන් අතර දක්නට ලැබෙන විවිධාකාරයේ ආහාර ලබා ගැනීම පුරුදු සඳහා නිවැරදි නිදසුනක් සහිත ප්‍රතිචාරය. උපස්තර බුදින්නන් කාවට. උපස්තරය බුදිනවා කියලා කියන්නේ ඉතින් උපස්තරය කියන්නේ අජීවී කාබනික ද්‍රව්‍ය. අජීවී කාබනික ද්‍රව්‍ය මත කාවට ඉන්නවද? තරල බුදින්නන් කියන්නේ නොඑක් තැන්වල තියෙන තරල ප්‍රෝමීය විෂ වගේ ඒව මත උරා බීලා ජීවත් වෙන කණ්ඩායම. ඉහෙන්ද පණුවන් තරල බුදිනවද? පෙරා බුදින්නන් කියන්නේ ජල පහරක් වගේ එකකට කුඩා සතුන් ගොඩක් එනවා. නැත්නම් ආහාර කැපලි එනවා. තමාගේ පියන් දෙකක් වගේ තියෙන දරකින් නැත්නම් තියෙන ඇටවුමකින් මේ ජලය ආවට පස්සේ ආපහු යටි පෙරනවා. පෙරලා අවශ්‍ය දේ ඝන ද්‍රව්‍ය ටික අරගෙන කනවා. මට්ටි. උපස්තර බුදින්නන් කියන්නේ උපස්තරයේ අරගෙන ඉන්න කට්ටිය. පෝෂණය වන කට්ටිය කූඩිත්තන් කියන්නේ ශාකවල ප්ලේමීය විෂ මත ජීවත් වෙන කට්ටිය. එයාලා විදලා ඒ ප්ලේමීය විෂ උරාවනවා. ශාකවලට හානි කරනවා. උපස්තර බුදින්නන් නෙවෙයි. තුක වශයෙන් බුදින්නන් මේ ඝන ද්‍රව්‍ය කනවලු. සේරම හාමුවට ඔය කැලි කනවා. සූටික්කගේ අර හීනි හොටෙන් මල් පැණි උරා බීමක් කරන්නේ නේ. සූටික්ක කොයිද කැලි තුක වශයෙන් අපි වගේ කන්නේ. එහෙනම් මොකද්ද උත්තරය? මේකට උත්තරය හොයාගන්න අපිට පුළුවන් 19 උත්තරය. මෙන්න මේ දර්ශනය පොඩ්ඩක් අපි බලමු. මේ සඳහා අපි යමු මේකට සම්පත් පොතට යමු. සම්පත් පොතේ යමු අපි අදාළ මුන්තපයිට අදාළ ස්ථානයේ කරා යමුවා ගන්න. ඉනාල ශාක දූත බීජක මට ඕන සතුන් මේ තියෙන්නේ සතුන් ඉන්න තැන මෙන්න මෙතන වෙන්න ඕන. කොහොමද මට පොඩක් වැරදුනා අමතක වුණා. මගේ අරුණානේ කොහොමද මගේ අරුණේ යොක්ලේනා පොඩ්ඩක් ඉන්න හරි මේ තියෙන්නේ මට මෙපුරි වැරදීමක් වෙලා මෙන්න බලන්න මේ කණ්ඩායම මේ ඉන්නේ
මුල්ස්ටා මේ මට්ටිය කාවටිය ඉන්නවා බලන්න මට්ටියදී මෙන්න කාවටිය මේ කොහොම ආහාර ගන්නව ඇද්ද මට්ටිය කවදාවත් ඔය විදියට ඔය තියෙන විදියට ආහාර ගන්නවද හැදීම පේනවනේ බලන්න කාවටිය කොහොම ආහාර ගන්නව ඇද්ද මේ ඉන්නේ කාවටිය මේ ඉන්නේ මට්ටිය මේ ඉන්නේ කාවටිය මේ කාවටිය මේ මට්ටිය මට්ටි කියන්නේ පියන් දෙකක් තියෙන කට්ටියනේ මට්ටි කියන්නේ මේ පියන් දෙකක් තියෙන කට්ටියනේ ආවහම වතුර පාරට ආහාර ආපම මේක ඇරෙනවා ඊට පස්සේ මෙහෙම වහගන්න ඊට පස්සේ පෙරනවා පෙරා බුදින ක්‍රමය එහෙනම් අපි උත්තරය විය යුත්තේ මොකද්ද උත්තරය 19 උත්තරය පෙරා බුදින්නම් මට්ටි කාවටි උපස්තර බුදින්නම් නෙමෙයි ඉහඳ පණුවන් තරල බුදින්නම් නෙවෙයි කූඩිත්තන් උපස්තර බුදින්නම් නෙමෙයි සූටිකන් තොග වශයෙන් බුදින්නම් නෙමෙයි උත්තරය අංක 3 ගැටලුව 40 හොඳ ප්‍රශ්නයක් ඇති 40ට හොඳයි වළු ප්‍රශ්නය ගංගාවකින් ලබාගත් ජලය සාම්පලයක කෝලිෆෝම් බැක්ටීරියා සිටින බව අනාවරණය කරගන්නා ලදී. එම ගංගාවෙන් පිරියම් නොකළ ජලය පානය කිරීම නිසා වැළඳී හැකි රෝගයක් නොවන්නේ නොනේව තහනවා එන්නේ. හොඳට කල්පනා කරන්න ඕන මේ අහන්නේ මොකද්ද? ඇත්ත උත්තරයේද බොරු උත්තරයේද වන්නේද නොවන්නේද මේක නම් අහන්නේ නොවන්නේ. නොනේවා හොයන එක කරදරයක්. වනේව හොයන එක ලීසි. මම එදා කිව්වා වගේ. ගංගාවකින් ලබාගත් ජල සාම්පලයක කෝලිෆෝම් බැක්ටීරියා ඉන්නවනම් මොකක්ද අපේ තීරණය? ඒ කියන්නේ E. coli බැක්ටීරියාවන් යම් ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ අනිත් ඒවුනුත් ඉන්නවා. ඒ කියන්නේ මේ ජලාශය අපවිත්‍රයි. එහෙනම් නොයෙකුත් බැක්ටීරියාවන් ආදිය සුද්ධ ජීවීන් හානිකර අයත් ඉන්න පුළුවන්. රෝගකාරක බැක්ටීරියා ඉන්න පුළුවන්. එම ගංගාවෙන් පිරියම් නොකළ කියන්නේ හරි ගස්වගත්ත නැති පානීයට සුසුදු ලෙස හරි ගස්වගත්තේ නැති පිරියම් නොකළ ජලය පානය කිරීම නිසා ඒ ගංගාවෙන් නිකම්ම ජලය පානය කරා. වැළඳී හැකි රෝග මොනවද? වැළඳී හැකි රෝගයක් නොවන්නේ අහන්න. වැළඳී හැකි රෝග මොනවද? උඩ සන්නිපාතය, කොලරාව, අතිසාරය, පැරාතයිරොයිඩ් සමග පිටගැස්මය. වරද වෙනසක් තේරෙන්නේ නැද්ද උත්තර භාගය වුණොත්? ඔය අහන ප්‍රශ්නේ වෙනමෝම එකක්. උත්තරය අහන්නේ වෙනමෝම එකක්. නිකන් මේ කොහෙද යන්නේ කියවම මල්ලේ පොල් වගේ කතාවක් මේක. ඔය අහලා තියෙන ගංගාවක ඔය කියන එක නෙමෙයි. මේ අහන්නේ මොකද්ද දන්නවද? හොඳට කල්පනා කරලා බලන්න. මේ අහන්නේ ජලය නිසා වැළඳින්නේ නැති රෝගය මෙතනින් තියෙන්නේ මොකද්ද කියලායි මේ අහන්නේ. උඩ සන්නිපාතේ ජලයෙන්, කොලරාව ජලයෙන්, අතිසාරේ ජලයෙන්, පැරාතයිරොයිඩ් ජලයෙන්, පිටගැස්ම ජලයෙන් නෙවෙයි. පිටගැස්ම වෙන්නේ තුවාලයකින්. උදරයට අනාවරණය කිරීමෙන්. උත්තරය අංක 5. ඔන්න අපට අදාළ 2019 දෙකේ ප්‍රශ්න ටික අපි කරමින් මේ ඉන්නවා. මේ අතර තවත් ප්‍රශ්න කීපයක් මාගාව තියෙනවා තෝරගෙන. නමුත් මම සතුටුයි මේ වෙලාවේදී අපේ අර ABCD රටාවට පොඩ්ඩක් යන්න මම ආසයි. අපි ඒකට යමු. ඊයේ සතිය අතරමඟ නැත්තුවේ අන්න එතෙන්ට යමු. මට ගැටෙන්නේ මේක. ජීවන චක්‍ර මේක නෙමෙයි. මෙන්න මේක. ස්පීඩ් රිවිෂන් 2021. 2022 පන්තිය ළඟදී පටන් ගන්නවා. එතකොට පිළිවෙලට ඒකකින් එකකට මම කරන්නම්. හැම එකකටම අහු වෙන්න පිළිවෙලට කරන්නම්.
අපිට ඉතින් වැඩි කාලයක් නැති නිසා අපි මේ වගේ ක්‍රමයක් අනුගමනය කළා. හදිසියෙ කුප්පියක් දාන්න. MCQ ප්‍රශ්න රටාවන්හි විද්‍යාත්මක පුහුණුව කරන්න යන්නේ බාලජි. අපි පළමුවෙන් මේ MCQ ගැන දැනගත්ත විස්තර මතක ඇති. ඒකේ තියෙන විශිෂ්ටත්වය දැනගත්තා. ප්‍රතිචාර පහතර තරඟය. බහුවර්ණ මාධ්‍ය අහන්න පුළුවන් ක්‍රම දැනගත්තා. සත්‍ය අසත්‍ය වැරදි නිවැරදි රූප සලහන් මගින් වගුවක් දී තියෙන ජීවින් සංඝටක ආධාරයෙන් ජීවකර්ත සංසන්දනයෙන් ABCD රටාව ආධාරයෙන් මේ අතරින් ABCD රටාව ඉතා වැදගත් කියලා මම ඒ වැදගත් වීමට හේතුව තමයි 41 සිට 50 දක්වා ප්‍රශ්න 10ක් ජීව විද්‍යාවට දෙන ලකුණු 100න් 10ක් මෙතෙන්ට හම්බ වෙනවා. අනික ළමයි හරියට මේ ප්‍රශ්න රටාවට බය වෙලා ඉන්නවා. අපරාධ බය වෙන්න තවදුරටත් ඕනද බලමු කතා කරලා. මේකේ පිළිතුර ස්ථාවර කරන්න ලේසිම විශ්වාසදායී ක්‍රමයක් තිබුණා. ඒක තමයි වැරදි ප්‍රත්‍යාරය ඉවත් කිරීම. මම ගිය සතියේ කතා කළා. පැන්සලයක් භාවිතයෙන් වටකීපයකින් මේක පුහුණු වෙන්න ඕන. පැන්සලයක් භාවිතයෙන් වටකීපයකින් මේක අපි පුරුදු වෙන්නේ කොහොමද? අපිට දුන්න කියලා හිතන්න ප්‍රශ්නයක්. මෙන්න ප්‍රශ්නය. ඒකේ තියෙනවා 1 2 3 4 5 ප්‍රතිචාර 5. පළවෙනි වටේ කියවගෙන යනවා. කියවගෙන යද්දී ලැබෙන ප්‍රතිචාර තමාගේ හිතට ලැබෙන ප්‍රතිචාර මේක ලියනවා. මේක නම් හරියන්න පුළුවන්. මේක නම් වරදින්න පුළුවන්. මේක නම් හරියන්න පුළුවන්. මේක හරියන්න පුළුවන්. මේක නම් ෂුවර් එකටම වැරදි. ආදී වශයෙන්. ඊට පස්සේ මේ පළවන වටේ ඉවරයි. දැන් දෙවන වටේ තරඟ කරන්නේ දෙවන වටේ තරඟ කරන්නේ 1 3 4 පමණයි. 2 හෝ 5 කියවන්නේ නැවතත්. බහුවර්ණයක් සම්පූර්ණයෙන් නැවත කියවුවොත් ඔයාලා පරක්ක. දැන් තරඟය 1 3 5. අපි හිතමු දෙවන වටේදී පළවෙනි උත්තරේ නම් මට එකඟ වෙන්න බෑ වගේ. තුන්වෙනි උත්තරේ වෙන්නත් පුළුවන්. හතරවෙනි උත්තරේ වෙන්නත් පුළුවන්. තුන්වෙනි වටේ අවශ්‍ය වන බහුවර්ණය වෙලාව මදි වෙන්නේ නැහැ. මොකද කියවන්නේ 3යි 4යි තමයි. අනික කියවන්න දෙයක්වත් නැහැ. මේ හරියම තියෙනවා. මේ වඩා නිවැරදි උත්තරයක් මට හම්බෙලා තියෙනවා මීට ඉස්සරලා. ඒ ඉදිරියේ මේ හතරවෙනි උත්තරය ඒ තරම් හොඳ උත්තරයක් වෙන්න බෑ. කුඩා හරියක් මම දාලා තියෙන නිකන් නෙමෙයි. උත්තරය අංක 4 ලෙස මම නිගමනය කරනවා. මෙන්න මෙහෙම පැන්සලක් භාවිත කරා. මම හිතනවා ඒක හොඳට තීව්‍ර කරලා ඔයාලට කරගන්න පුළුවන් වෙයි. දැනටමත් ඔයාලා කරනවා ඇති. සමහර විට මොන වුණත් කමන්නේ මේ ක්‍රමයට අනුගත වෙන්න. අපි අර හිතමු දැනට නැවතත් යමු. මෙතනයි. නෑ අපි හිතියේ මෙතනයි. වැදගත්ම බහුවර්ණ මාදිලිය අපිට හමු වුණා. ABD, ACD, ABCD හෝ වෙනත්. අපි මේ වැරදි නම් පිළිතුර 1 2 3 කියන තුනම නෙවෙයි කියලා කිව්වා. පිළිතුර 4 හෝ 5 වෙයි කියලා කිව්වා. නිකන් කල්පනා කරන්න. ඒ වැරදි කියලා පමණයි අපි දන්නේ. ඒක දන්නේ නැතුව හිටියනම් මම සම්භාවිතාවයේ 5න් එකකට උත්තරේ දාන්නයි ගියේ. දන්නේ නැති හින්දා 5න් එකක් හරියන්න පුළුවන් මගේ. දැන් ඒ වැරදි කියලා දන්නවනම් මම දැන් උත්තරේ ගහන්නේ 4ට හෝ 5ට පමණයි. එහෙනම් සම්භාවිතාවයේ 2කින් 1 වුණා. 120 150 වුණා. දැන් බහුවර්ණේ හරියන්න තියෙන සම්භාවිතාවය 120 නෙමෙයි දැන් තියෙන්නේ 150යි. කොයි තරම් වාසියක්ද බලන්න. මෙන්න මේ වගේ උපයෝගී කරගන්න හැටි. AC දෙකම වැරදි නම් ඒ වැරදි නම් එක වැරදි ඒ වැරදි නම් දෙක වැරදි ඒ වැරදි නම් තුන වැරදි C වැරදි නම් හතර වැරදි උත්තරේ 5. බණ්ඩ දන්නේ AC විතරයි. උත්තරෙත් හම්බ වෙලා ඉවරයි. ඉතින් මේකට මේ අමාරු කියලා කියන්නේ මම ඒකට මේ වගේ
දෙකක් අරගෙන කරන්නයි ගියේ. නමුත් මම මේක පොඩ්ඩකට මග ඇරලා මට කියන්න ඕන දේ මම අද රටා ටික කියන්නම්. ඔයාලට මම අභියෝග කරනවා. මේ වගේ රටාවන් 20ක් හොයාගෙන එන්න. ඔයාලා රටාවන් 20 හිව්වද? ඔයාලා රටාවන් 20 හිව්වද? රටාවන් 20 හිව්වනම් එහෙම මේකේ කරන්න දෙයක් නැහැ. රටාවන් 20 හොයාගත්තද? ඔන්න බලන්න. ඔය පැත්තකින් දීලා තියෙනවා. ABD හරිනම් 1, ACD හරිනම් 2, CB හරිනම් 3, CD හරිනම් 4 වෙන මොන හරි ප්‍රතිචාරයක් හරිනම් 5 කියලා දීලා තියෙනවා. හරිනේ. දැන් මම උඩ ඉඳලා නෙමෙයි යට ඉඳලායි කියවන්නේ. දීලා තියෙන ප්‍රතිචාර ABCDE මම කියවන්නේ යට ඉඳලායි. දැන් ඔන්න පටන් ගත්තා. E කියවන්න පටන් ගත්තා. E හරි ගියා කියලා හිතමු. E හරි ගියා. දැන් ආයෙ chart එක බලන්න. E හරි ගියා නම් chart එක දිහා බලලා මට දැන් කියන්න වෙන මොකුත් දන්නේ නැහැ. A දන්නේ නැහැ, B දන්නේ නැහැ, C දන්නේ නැහැ, D දන්නේ නැහැ. E හරියන ප්‍රතිචාරයක් 1 2 3 4 අතරේ තියෙනවද? කොටින්ම 1 2 3 4 අතරේ E නෑ නේද? E හරියනවා නම් එකත් වැරදි, දෙකත් වැරදි, තුනත් වැරදි, හතරත් වැරදි නේද? එහෙමනම් E පමණක් දන්නා ළමයෙක් යට ඉඳලා උඩට බැලුවා නම් උත්තරේ 5 කියලා 100%ක්ම නියත වශයෙන්ම දන්නව නේද? එහෙම දැනගෙන මෝඩකමට තව ඒවා බල බල ඉන්නවද? ඊගාව බහුවර්ණයට යනවද? දැන් ඉවාලා කල්පනා කරන්න. මම කියන්න තියෙන දේවල් ඉතා කිටියෙන් ඉතාමත්ම සුළු කාලයකදී ඔයාලට හඳුන්වා දෙනවා පමණයි. ඔයාලා මේක ප්‍රායෝගිකව භාවිත කරගන්න මේ අවුරුද්දේ මට මීට වඩා වෙලාවක් නැහැ කියලා. නැත්තම් මේක ආදර්ශනය කරන්න බහුවර්ණ 25ක 30ක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට දීලා ඔයාලගේ කරලා එහෙම කරන්න පුළුවන්. ඒ වුණාට මේ මාසයේ දෙක ඇතුළත ඒවා කරන්න යන්න හොඳ නැහැ. මොකද මේ තියෙන දේවල් ටික ඔයාලට කියලා දෙන්න ඉතින්. ඔන්න රටාව බලන්න. තව රටාවක් බලමු. බලන්න මේ රටාව. ඒ වැරදි කියලා දන්නවා. ඒ වැරදි නම් 1 වැරදි, ඒ වැරදි නම් 2 වැරදි, ඒ වැරදි නම් 3 වැරදි. උත්තරේ 4 හෝ 5 නෙමෙයි. ඒ විතරයි දන්නේ. සම්භාවිතාවය දෙකකින් එකට ගෙනාවේ නැද්ද? දැන් ඉතින් උත්තරේ ඒ වැරදි කියලා දැනගෙනත් 1ට හෝ 2ට හෝ 3ට හෝ ගහනවද? මෝඩකමක් නේද? මේ වෙලාවේ උත්තරේ තෝරන්නේ 4 හෝ 5 නේ. වැරුණත් සම්භාවිතාවය දෙකකින්යි කියලා හිතේ තියාගන්න. තව රටාවක් බලන්න. මේක කරගත්තද ඔයාලා? AC2 වැරදි. අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ඔයාලට වෙලාව තියෙනවා. A වැරදි නම් 1 වැරදි, B වැරදි නම් 2 වැරදි. A වැරදි නම් 3 වැරදි. C වැරදි නම් 4 වැරදි. උත්තරේ 5 නේද? AC විතරයි දන්නේ A2 වැරදි. එවනම් උත්තරේ 5. තව රටාවක් බලමු. AD වැරදි. A වැරදි නම් 1 වැරදි, A වැරදි නම් 2 වැරදි, A වැරදි නම් 3 වැරදි, D වැරදි නම් 4 වැරදි. උත්තරේ 5 නේද? AD විතරයි නේද දන්නේ? ළමයි ඕන තරම් අතරමං වෙවි මේ ABCDE අතරේ දුව ඉන්න වෙලාවේ AD දෙක හරියටම දන්නවනම් වැරදි කියලා ආයෙ කොහෙද දුවන්නද උත්තරේ 5ට ගහලා නිකන් ඉන්නව මිසක් ලියාගත්තද? බලන්න තවත් එකක්. BC දෙක හරි. BC දෙක හරියන උත්තරයක් මෙහි තියෙනවද බලන්න. 1 නෑ 2 නෑ 3 නෑ 4 නෑ. BC දෙක හරියන උත්තරය මෙහි නෑ කොහෙවත්. එහෙමනම් උත්තරේ දීවිත් එපායි. වෙන මොකුත් දන්නේත් නෑ. දන්නේ BC දෙක හරි කියලා විතරයි. මෙරි ඉඳපා උත්තරේ තියෙනවා අපේ. හරියට නිකන් කන්නඩි උත්තම දාගෙන නල්ලට උසගෙන කන්නඩි උත්තම හොයනවා වගේ හොයනවා දාගෙන අපරාධි. තව එක බලමු.
BC දෙක වැරදුනොත් මොකද වෙන්නේ? B වැරදි නම් එක වැරදි, C වැරදි නම් දෙක වැරදි, D වැරදි නම් තුන වැරදි, C වැරදි නම් හතර වැරදි, උත්තරේ 5. BC දෙක හරියා නම් ඒත් 5, BC දෙක වැරදුනා නම් ඒත් 5. දන්නේ ඒ දෙක විතරයි. ඔය දෙකේ ප්‍රතිඵලය බලන්න. ඔය දෙකේ ප්‍රතිඵලය මොකද්ද? මේ BC දෙක හරි කියලා හෝ වැරදි කියලා හෝ එකක් දාන්න. ඒ කියන්නේ මේ BC දෙක එක જાතිය. හරි වුණත් කමක් නැහැ මට වැරදුනත් කමක් නැහැ. එක જાතිය. දැන් මම බලන්නේ වෙන මොකුත් නෙමේ. BC දෙක එක වර්ගයක. එක වගේ. එහෙනම් උත්තරේ 5. එන හරිම ලේසි වැඩක් මේක. BC දෙකම හරි ගියත් 5, BC දෙක වැරදුනත් 5, BC දෙක එක જાතියක් වුණාම 5. බලන්නකො මේ වගේ රටාවක් තව කීයක් තියෙනවද කියලා. බලන්න මේ රටාව මට රටකල කරනවා අවශ්‍ය දේ තියෙනවා ලියා ගන්න. ඊතර ගිහිල්ලා ප්‍රැක්ටිස් කරගන්න. තව රටාවන් හොයන්න. BD දෙක B හරිනම් D හරිනම් BD දෙක මේක කොහෙද තියෙනවද? BD එක විතර. BD දෙක නෑ. BD බොන්නේ නෑ. BD විමාට ඇරියා. BD දෙක නෑ. උත්තරේ 5 වෙන්න ඕන. BD දෙක වැරදුනා. B වැරදි නම් එක වැරදි, D වැරදි නම් දෙක වැරදි, B වැරදි නම් තුන වැරදි, D වැරදි නම් හතර වැරදි, උත්තරේ 5. එහෙනම් දැන් බලන්න ඕන BD දෙක හරිද වැරදිද කියලා නෙමෙයි. BD දෙක එක જાතියද කියලා බලන්න. BD දෙක එක જાතිය නම් උත්තරේ 5. කොච්චර ලේසිද බලන්න තත්පරෙන් උත්තරේ දෙන්න පුළුවන් නේ. මේවා ටික ඔයාලගේ හිතේ ගොඩනගලා තියෙනවා නම් ඒ ගොඩ නැගීම තුලින් කටපාඩම් කරන්න එපා. අපෝහණය කරන්න පුළුවන්. අපෝහණය කියන්නේ ගොඩ නගනවා තියෙන කරුණ වලින් නොතිබෙන කරුණකට යනවා. ආයක බලන්න. ඒ හරි කියලා දන්නවා. එච්චරයි දන්නේ. මොන වුණත් මම යට ඉඳලා උඩට බැලුවා. යට ඉඳලා උඩට බලද්දී ඊ හරි ගියා නම් උත්තරේ 5. ඊ හරි ගියේ නැත්නම් ඉතුරුව කරන්න. ඔයාලට මතකයිනේ පළවෙනි අංකේ. දැන් එහෙම වෙලාවක ඒ හරි ගියොත් මොකද වෙන්නේ? ඊ වැරදි හින්දා තමයි අපි දැන් මේක බලන්න පටන් ගත්තේ. ඒ හරි ගියා නම් උත්තරේ 5නේ. එතකොට උඩ ඉඳලා බලද්දී ඒ හරි ගියොත් එහෙම ඒ ඉතරක් හරි ගියොත් එහෙම උත්තරේ 5. ඒ ඉතරක් හරි ගියොත් උත්තරේ 5. ඒ ඉතරක් හරියන උත්තරයක් කොහෙවත් නැහැ. B ඉතරක් හරියන උත්තරයකුත් නැහැ. C උත්තරයක් නැහැ. ඒ C ඉතරක් හරියන උත්තරයක් නැහැ. D ඉතරක් නැහැ. E ඉතරක් නැහැ. කොහොමද E හරි ගියොත් උත්තරේ 5 කියලා ඉස්සරලම මම කියලා තියවනේ. එහෙනම් මේ එක අකුරක් තනි වුණු ගමන් උත්තරේ 5. කතාවක් නෑ ආයේ. කිසිම දෙයක් බලන්න බෑ. තනි වූ විට උත්තරේ 5. රටාවන් ගියක් තියෙනවා. තායක බලන්න. ඔය අවධාරණය කරගන්න. දැන් ඔය ඒ හරි ගියොත්නේ. ඒ වැරදුනොත් මොකද වෙන්නේ? ඒ වැරදුනොත් යට ඉඳලා උඩට බලපු හින්දා ඊ හරි ගියා නම් උත්තරේ 5. එතනින්ම මම ප්‍රශ්න කිරිල්ල නවත්තුවා. දැන් මේ ප්‍රශ්න කරගිහිල්ලා නවත්තන්නේ නැහැ කියන්නේ ඊ වැරදුනා කියන එකනේ. දැන් උඩින් ඉඳලා බලද්දී ඒ වැරදුනොත් උත්තරේ 5. ඒ වැරදුනා නම් එකක් වැරදි, දෙකක් වැරදි, තුනක් වැරදි. එතකොට පදනම මොකද්ද? ප්‍රතිචාරයක් තනි වූ වගයි. ප්‍රතිචාරයක් තනි වූ වගයි. මේක තනි වූ වගයි. තනි වූ වගයි. තනි වූ වගයි. තනි වූ වගයි. ප්‍රතිචාරයක් තනි වුණොත් උත්තරේ 5. බලන්න දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කරන්න. දැන් කීයක් මම රටා කිව්වද?
මේ රටාවත් බලන්නකො. ඒ හරි කියලා දන්නවා. ඒ හරි ගියා කියලා දන්නව නම් උත්තරේ 1 වෙන්න ඕන, 2 වෙන්න ඕන, 3 වෙන්න ඕන, 5 වෙන්න ඕන. ඉස්සරලම ඊ බැලුවා නම් එහෙම මේකත් කැන්සල්. එහෙනම් මේ තුන විතරයි. සම්භාවිතාවය අඩු කරගන්න ක්‍රම මෙන්න. යම් කිසි විදිහකට මේ chart එක ආයෙත් ගන්න B වලට. B හරි ගියා කියලා දන්නවනම් වෙන මුකුත් දන්නේ නැහැ. B හරි ගියා. එහෙනම් 1 හෝ 3 හෝ 5. E හරි ගියා නම් 5 වැරදි කියලා දන්නවා. එහෙනම් 1 හෝ 3. සම්භාවිතාවය අඩු කරන ක්‍රම. හරියටම උත්තරේ හොයාගන්න බැරුව ගිය වෙලාවට සම්භාවිතාවය අඩු කිරීමේ ක්‍රම මම යෝජනා කරනවා. හරියන්න තියෙන chance එක වැඩි කරගන්නවා. මේ වගේම C හරි කියෝ. මේ වගේම D හරි කියෝ. මේ වගේම D හරි කියෝ. E හරි ගියම පේනවනේ. මෙසේරම ඉවරයි. උත්තරේ එන්නේ 5. උතන මේ වැරද්ද දාලා තියෙන්නේ. ඕපන් කරන්න ඕන. පේනවනේ කොහොම ගියත් ඔයාලට මේ රටාවන් ටික ගොඩ නැගීමේ හැකියාව තියෙනවා නම් තව ඉස්සරහට යන්න පුළුවන්. අදින්වත් වෙන්න එපා. මේක ප්‍රැක්ටිස් කරගන්න. බැරි වෙන්නෙම නැහැ. බැරි වෙන්නෙම නැහැ. මම MCQ රටාව සේරම අවසන් කරනවා නෙමෙයි මේ. නමුත් MCQ රටාවේ ABCD කියන රටාව මම අදට නියමිත කොටස ඉවර කරන්න. අදට නියමිත කොටස. ඕක ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ අපිට තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. මම ඔන්න පොරොන්දු වුණ පරිදි කළා අංගයක 2020 2019 නිව් පේපර්ස් වල තියෙන බහුවර්ණ කීපයක් තෝරගත්තේ ඔය කීපයක් කළා. ඒකෙන් ආදර්ශමත් වෙන්න ආදර්ශයට ගන්න. දෙවැනි එක මම ප්ලාන්ටේ ඉතුරු ටික අවසන් කළා වගුව. ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කෝල් කරලා ඇහුවත් කමක් නැහැ. ඕනම ගැටලුවක් අහන්න. ඊගාවට මම ඔයාලට බහුවර්ණ රටාවල තියෙන ABC රටාව ප්‍රමුඛත්වයේ දීමින් අද කතා කළා. රටාවන් 20ක් 30ක් හඳුන්වා දුන්නා. ඔයාලට පුළුවන් තවත් රටාවන් හොයන්න. මම නොකියපු දේවල් ඔයාලට ආදේශ කරගන්න පුළුවන්. මම ඊගාවට කරන්න යන්නේ එදා ඔයාලට මතකද මම මෙන්න මෙහෙම දෙයක් කරා.
Sir, server mute වෙලා sir. Sir, mute වෙලා sir, server. දැන් හරිද කියලා බලන්න. දැන් හරි sir. හරි. මම ආයි කියන්නම් ආ. ඔයාලට අහන්න හම්බුනේ දර්ශී ජීවන චක්‍රයේ ආයි කිව්වොත් හරිද? නෑ sir, දැන් ගොඩ වෙලාවකින් නම් mute වෙලා තිබ්බේ. I see ඔයාලා කියන්න දෙපෑ ඉතින්. ඇයි කිව්වේ නැත්තේ? සර් මං කිව්වා sir message එකකුත් එවුවා මේ Zoom එකෙන්. I see මං ඊගෙන සලකන්නේ නැතුව මේ කරගෙන ගියා. ඔයාලට මේකට උත්තර දෙන්න ABCD රටාවේ භාගයක්වත් ඇහුන්නේ නැද්ද? ABCD රටාවේ ඒ ටික ඇහුණා sir. හරි. එහෙනම් දැන් මේ දාලා තියෙන රාමුවේ ඉඳලා තවත් හරිද? මෙතන ඉඳලා. ඔව් sir. එහෙනම් මම ඉස්සෙල්ලා කරන්නේ. හරි. මම ගිය සතියේ ජීවන චක්‍ර පිළිබඳව කතා කළා. දැන් පේනෝනේ? හරිනේ? ඇහෙනෝනේ? මේ ජීවන චක්‍ර ගැන කතා කිරීමේදී මම ඉවහල් කරගත්තා ප්‍රධාන ජීවන චක්‍ර පහ. මොකද මේ ළමයි කියනවා හැමතිස්සෙම මේ දරුවෝ කියනවා හැමතිස්සෙම පුතාර දුවල හැමතිස්සෙම කියනවා මේක කටපාඩම් කරන්න ඕන එකක් කියලා. මේක කටපාඩම් කරන්න දෙයක් නෙමෙයි පුතේ. මෙතන තියෙන්නේ ෆෝමැට් කරන එකයි තියෙන්නේ. ෆෝමැට් කරනවා කියන්නේ දර්ශීය කරන එකට ලක් කරනවා කියන එකයි තියෙන්නේ. මේක කරන්න තියෙන්නේ දර්ශීය ජීවන චක්‍රයක ඉඳලා ඕවනාටම් කොහොමද වෙනස් වෙන්නේ? නෙප්ලවිස් වෙනස් වෙන්නේ කොහොමද? සීකස් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන එක විතරයි. ඒක නිකම්ම පාඩම් හිටිනවා. දැන් එතකොට ඒක මම කරන්නයි යන්නේ. ඒක කරද්දී මම ගිය සතිය ටිකක් මේ ගැන කතා කරා. ඒ ගැන කතා කරද්දී මෙන්න මේ රූප රාමුව වලට මතකයි. දැන් ඇහෙනව නේද? ඕකේ. right. මේ සමරි එකක්. මේ ජීවන චක්‍රය අපි කතා කරද්දී ඉස්සරළම ජීවන චක්‍රයක සමෝධානික තත්ත්වයේ ඉඳයි ඕන. කාන්ටේ ශාකයක් ගත්තහම ඔයාලා දන්නවා සනාල ශාක විනාල ශාක කියලා කණ්ඩායම් දෙකක් තියෙනවා. සනාල ශාකවල බීජ නිපදවන්නේ නැහැ, බීජ නිපදවනවා කියන ශාක වර්ග දෙකක් තියෙනවා. බීජ ශාක ගත්තහම විවෘත බීජක ආවුත බීජක කියලා ಜಾති දෙකක් තියෙනවා. ආවුත බීජක ගත්තහම දී බීජ ඒක බීජ කියලා ಜಾති දෙකක් තියෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. දැන් එතන ඉඳලා ඉස්සරහට යමු. ජීවන චක්‍රය ඉගෙන ගන්න ගස් පහක් තියෙනවා. ඒ ගස් පහ තමයි කාපාටි මම දර්ශනය කරන ඒවා ඕගනාටම්, නෙප්ලවිස්, සෙලජිනලා, සීකස් සමග දර්ශීය ආවුත බීජක ශාක. ඒ වගේ ඔයාලා දන්නවා මේ ABCD ගැන මම මේ දැන් කිව්වා මම ආයෙ කියන්න නම් කරන්නම් විනාල ශාක ඒ සනාල ශාක B. C කියන්නේ සමබීජාණුක ශාක, D කියන්නේ විෂම බීජාණුකතාවයේ තියෙන ශාක. E කියන්නේ බීජ ශාක, F කියන්නේ විවෘත බීජක ශාක, G කියන්නේ ආවෘත බීජක ශාක, H කියන්නේ ද්විබීජ ශාක, I කියන්නේ ඒක බීජ ශාක. හරිද? දැන් ජීවන චක්‍රයක් කියලා කියන්නේ ඉපදිලා ලිංගික වජනයෙන් තවත් ජීවියෙක් උපදන්න යන කාලය. ලිංගික වජනේ මෙතනදී වැදගත්. මේ ජීවන චක්‍රයක් ලෝකේ තියෙන අපි කතා කරන්නේ ජීවන චක්‍ර මොනවා තිබුණත් අපි කතා කරන්නේ අපේ සිලබස් එකේ ජීවන චක්‍ර පහයි. ඒක තියෙන්නේ 4 උනේ එකදී. ඒක තියෙන්නේ ප්ලාන්ටේ වල විතරයි. වෙන කිසිම ජීවන චක්‍රයක් අපි කතා කරන්නේ නැහැ. අපේ සිලබස් එකේ දිලීර ජීවන චක්‍රයක් කතා කරන්නවත්, ඇල්ගා ජීවන චක්‍රයක් කතා කරන්නවත්, වෙන දෙයක් ගැන කතා කරන්නවත් නැහැ. මේ විදිහට. ඒ නිසා මම දැන් මගේ මේ අවධානය යොමු කරනවා ප්ලාන්ටේ ජීවන චක්‍ර පහ ගැන. මේ ජීවන චක්‍ර පහේම පොදු ලක්ෂණ මෙන්න.
මේ හැම ශාකයකම තියෙනවා ඒක ගුණ પરම්පරාවක්. මේ හැම ශාකයකම තියෙනවා දෙකයින් කියලා પરම්පරාවක්. ඉන් කියන්නේ ඒක ගුණ කියලා, දෙකයින් කියන්නේ ද්විගුණ කියලා කියනවා. මේ ඒක ගුණ પરම්පරාවට තව නමක් තියෙනවා ලිංගික પરම්පරාව. ද්විගුණ પરම්පරාවට තව නමක් තියෙනවා අලිංගික પરම්පරාව. තව නමක් තියෙනවා. මේ ඒක ගුණ પરම්පරාවට කියනවා ජන්මානුසාර પરම්පරාව කියලා. මොකද ජන්මානු හදනවා. බීජානුසාර પરම්පරාව කියලා දෙකයින් වලට කියන්නේ එයා බීජාණු හදන හිඳයි. හරි. දැන් ඉතින් මේ ඒක ගුණ પરම්පරාවෙන් ද්විගුණ પરම්පරාව හදනවා. ද්විගුණ પરම්පරාවෙන් ඒක ගුණ හදනවා, ඒක ගුණ ත්‍රිගුණ හදනවා. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක ගුණ પરම්පරාවෙන් ද්විගුණ પરම්පරාව හදද්දී එනම් ජන්මානුසාර પરම්පරාවෙන් බීජානුසාර પરම්පරාව හදද්දී සිදුවන දේ තමයි ජන්මාණු හදනවා. ජන්මාණු හදන හිඳයි ඒක ගුණ પરම්පරාවට ජන්මානුසාර પરම්පරාව කියන්නේ. එනම් දෙකයෙන් પરම්පරාවට බීජාණු හදන හිඳ වෙන්න ඕන බීජානුසාර પરම්පරාව කියන්නේ. පසුබන් ජන්මාණු හදන්නේ ලිංගිකව. මේ තව ජන්මාණුවක් සමග එකතු වෙලා ඉන් දෙකක් එකතු වෙලා දෙකයෙන් හැදෙනවා. එහෙනම් මෙතන තියෙන්න ඕන මොකද්ද? ලිංගික ප්‍රජනනයේ තියෙන්න ඕන. එහෙනම් මෙතන සිදුවන ක්‍රියාවලිය මොකද්ද? මෙතන සිදුවන ක්‍රියාවලිය ජන්මාණු දෙකක් එකතු වීමේ ක්‍රියාවලියට අපි කියනවා සංසේචනය. සංසේචනය. එහෙනම් ඒක ගුණ પરම්පරාවෙන් ලිංගිකව ජන්මාණු සාදා සංසේචනයෙන් දෙකයෙන් પરම්පරාව සාදනු ලැබේ. දැන් මේ අනිත් ටිකක් කියන්න පුළුවන් දෙහෙම බලන්න. දෙකයෙන් પરම්පරාවෙන් ඉන් પરම්පරාව හදනවා. ඒවත් බීජානුසාර પરම්පරාවෙන් ජන්මානුසාර પરම්පරාව හදනවා. ඒ සඳහා බීජාණු හදනවා. බීජානුසාර પરම්පරාවෙන් බීජාණු හදනවා. එනම් අලිංගික වෙන්න ඕන. මෙතන ලිංගික ප්‍රජනන, මෙතන අලිංගික ප්‍රජනනයේ තියෙන්න ඕනනේ. හැබැයි දෙකයින් වලින් ඉන් හදද්දී වර්ණ දේහ සංඛ්‍යාව භාගයක් වෙන්න ඕන. අඩක් වෙන්න ඕන. එහෙමනම් දෙකයින් ඉන් බවට පත් වෙද්දී ඌනනයක් තියෙන්න ඕන. වර්ණ දේහ සංඛ්‍යාව මාතෘ ශෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙන්න ඕන ද්විතෘ ශෛල හදන්නේ. එහෙනම් අපි නොදන්න විදිහේ කටයුතු හතරක් මේක තියෙනවා. තමයි කියන්නම් ඒක ගුණ પરම්පරාව ලිංගිකව ජන්මානුසාදමින් සංසේචනයෙන් ද්විගුණ પરම්පරාව සාධන අතර ද්විගුණ પરම්පරාව අලිංගිකව බීජානුසාදමින් ඌනනේ මගින් බීජානුසාදමින් එහි ප්‍රරෝහණයෙන් ඒක ගුණ પરම්පරාව නැවත සාධනු ලැබේ. ඉතින් ඉන් වලින් දෙකයෙන් හදන එකයි, දෙකයෙන් වලින් ඉන් හදන එකයි પરම්පරාවේ මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක. ඒ නිසා මේකට ප්‍රත්‍යවර්තනය කියලා කියනවා. මොන ප්‍රත්‍යවර්තනයද? પરම්පරා දෙකේ ප්‍රත්‍යවර්තනය කියලා කියනවා. પરම්පරා ප්‍රත්‍යවර්තනය කියලා කියනවා. પરම්පරා දෙක මොනවද? ජන්මානුසාර પરම්පරාවයි බීජානුසාර પરම්පරාවයි. දැන් ඉතින් පෝගනාටම් ගත්තත් ඔච්චරයි, නෙපුලපිස් ගත්තත් ඔච්චරයි, සෙලජිනා ගත්තත් ඔච්චරයි, සීකස් ගත්තත් ඔච්චරයි, දර්ශී ආවුතේ ගත්තත් ඔච්චරයි. ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. මම ඉතින් මේක ක්‍රමානුකූලව ඔප්පු කරනවා කියන්නේ ඔයාලට පාඩම් නොකර මේක පාඩම් හිතවනවා සහ මම කියන දේ සත්‍ය බව ඔයාලට පිළිගන්න වෙනවා. පාඩමුත් හිතිනවා. ඕන ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන් වෙනවා. හිතන්න එපා මේ ජීවන චක්‍රවල සංඝටක අරගෙන ඔයාලට ජීවන චක්‍රය ගොඩනගන්න දෙයි කියලා. දෙන්න ප්‍රශ්නෙත් මම දෙන්නම්. ඔයාලට හැමතිස්සෙම දෙන්න ප්‍රශ්නෙත් මම කරලා පෙන්නන්නම් දැන්. මේ ටික හරිද? මේකට කියනවා પરම්පරා දෙකේ ප්‍රත්‍යවර්තනය. પરම්පරා ප්‍රත්‍යවර්තනය මම ගිය සතියේ කිව්වා අනේ සර් කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ මේ රසායන විද්‍යාව. ඒ සර් ගාවට ගියාම රසායන විද්‍යාව හොඳට උගන්වලා කියනවා භෞතික විද්‍යාව උගන්වන සර් කෙනෙක් ඉන්නවා. එයා ගාවටත් යන්න කියලා. භෞතික විද්‍යාව උගන්වන සර් ගාවට ගියාම එයා හොඳට උගන්වලා රසායන විද්‍යාව කරන සර්ගේ නම කියනවා එයා ගාවට යන්න කියලා.
රසායන විද්‍යාව විරුද්ධ භෞතික විද්‍යාව කරන්න ඕන. භෞතික විද්‍යාව විරුද්ධ රසායන විද්‍යාව කරන්න ඕන. මාරුවේ කරන්න ඕන. ඒ නිසා විෂයන් දෙකේ ප්‍රත්‍යාවර්තනය. කෙමිස්ට්‍රි ෆිසික්ස් ප්‍රත්‍යාවර්තනය. ඔය වගේ වම් දකුණ ප්‍රත්‍යාවර්තනය මාර්ච් පාස්ට් එකේදී පේනවා. ඔය වගේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය කොහෙද වෙන්නේ? ජීවන චක්‍රයක. කොච්චරයි? දැන් ඉතින් දැනගන්න ඕන වැදගත්ම කරුණු හතර මෙන්න. ප්‍රත්‍යාවර්තනය කියන්නේ එකකට පසුව අනික හට ගැනීම. එකකට පසුව මොනවද කියලා තව පොඩ්ඩක් කියන්න. එකකට පසුව අනික. වම ගැහුවොත් දකුණ ගහන්න ඕන, දකුණ ගැහුවොත් වම ගහන්න ඕනමයි. වම් තබ්. ඔය වගේ තමයි මේක. මෙතන තියෙන ප්‍රත්‍යාවර්තන වර්ග හතරක් තියෙනවා. එකක් තමයි ජන්මානුසාක පරම්පරාව හා බීජානුසාක පරම්පරාව කියන පරම්පරා දෙක අතර තියෙන ප්‍රත්‍යාවර්තනය. මේ එකකට පස්සේ අනික. ඕන්න ඕක තියෙනවා. ඕකට අපි කියමු පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා. දැන් ඔන්න දෙවෙනි එක හොයන්න බලන්න. කොහොමද හොයන්නේ? දෙවෙනි එක මොකක්ද? ඕකේ ප්‍රත්‍යාවර්තන තව තුනක් තියෙනවා. කවුරුවත් කියන්නේ නැතුවට. පේනවද? ලිංගික ප්‍රජනනයෙන් දෙකයෙන් හදනවා, ලිංගික ප්‍රජනනයෙන් එන් හදනවා. එහෙනම් ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි මෙතනදී මාරු වෙවි තියෙනවා කියලා පේනවද ඔයාලට? සංකීර්ණ කටයුත්තක්. මේක ඉසේ මේ ලේසියෙන් ප්‍රශ්නයකට ඉන්නේ නැහැ. නමුත් මේක දැන ගැනීම ඔයාලට පාඩම් හිතන හොඳ ක්‍රමයක්. මේ අලිංගික වුණොත් ලිංගික වෙනවා, ලිංගික වුණොත් අලිංගික වෙනවා. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය අතර ප්‍රත්‍යාවර්තනයක් තියෙනවා කවුරුත් නොකියුවට. තවත් ප්‍රත්‍යාවර්තනයක් තියෙනවා. හොයන්න පුළුවන්ද? ඔය තියෙන්නේ ලියලා ජන්මාණු බීජාණු. ජන්මාණු හැදුවොත් ඊළඟට බීජාණු හදනවා. බීජාණු හැදුවොත් ජන්මාණු හදනවා. ජන්මාණු බීජාණු ඇයි? ජන්මානුසාක පරම්පරාව ජන්මාණු හදලා බීජානුසාක පරම්පරාව බිහි වෙනවා. බීජානුසාක පරම්පරාව වුණනේ බීජාණු හදලා ජන්මානුසාක පරම්පරාව බිහි වෙනවා. එන් දෙකයින් මාරු වෙනවනම් බීජාණු ජන්මාණුත් මාරු වෙන්න ඕන. ප්‍රත්‍යාවර්තනය වෙන්න ඕන. හොඳයි ඊගායක මොකක්ද කියන්න පුළුවන්ද? මේ තියෙන්නේ ඒ කොහොමද? සංශ්ලේෂණයයි ඌණනයයි. ඉන් ජන්මාණු දෙකක් එකතු වෙලා දෙකයින් හැදෙනවනේ. දෙකයින් ඌණනේ වෙලා එපාය ඉන් හැදෙන්න. එහෙනම් ඉන් දෙකයින් වෙන්න නම් සංශ්ලේෂණය විය යුතුමයි. දෙගුණ වෙන්න ඕන. දෙකයින් ඉන් වෙන්න නම් භාගයක් වෙන්න ඕන. හෙවත් ඌණනයක් වෙන්න ඕන. එහෙනම් ප්‍රත්‍යාවර්තනය වෙනව නේද? සංශ්ලේෂණය ඌණනය. සංශ්ලේෂණය වුණොත් ඌණනය. සංශ්ලේෂණය වුණොත් ඌණනය. ඌණනය වුණොත් සංශ්ලේෂණය. සංශ්ලේෂණය වුණොත් ඌණනය. ඌණනය වුණොත් සංශ්ලේෂණය. ඇයි? ඉන් දෙකයින් ඌණනය වුණොත් 4යින් 8යින් 16යින් ඔහොම 32යින් වෙන්න පුළුවන් ද ජීවන චක්‍රයක? එතකොට මේ විශේෂයේ පැවතීමක් තියෙනවද? නැහැ. එහෙනම් මේ විශේෂයක ලක්ෂණ සමුදාය රැක ගන්න නම් ජාන කිටුවේවත් DNA සමූහය මේ විදිහට ඒක ගුණ දීගුණ ප්‍රත්‍යාවර්තනයක් දී යුතුයි. දැන් එහෙනම් අමතක කරන්න එපා. රෝගනාටම්ට තියෙනෙත් ඔච්චරයි. ඉතුරු ගස් හතරට තියෙනෙත් ඔච්චරයි. දැන් අපි බලමු මේක දැනගෙන එක ගහක ජීවන චක්‍රයක් බලමු මං කියන්නේ ඇත්තද කියලා. right? අපි බලමු ජීවන චක්‍රවල පරම්පරා සංසන්දනය කරන්න පුළුවන්. මම ඔන්න සංසන්දනය කරලා පෙන්නනවා. ජීවන චක්‍රවල පරම්පරා කියන්නේ මොනවද? ඉන් දෙකයින් පරම්පරා. සංසන්දනය කරනවා. ඔන්න මම දීලා තියෙනවා පොගනාටම් ජීවන චක්‍රය. පොගනාටම් ටිකක් මතක ඇති මම තව පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ මතක් කරනකම් ඔය නිකන් මතක ප්‍රමාණය ඇති. පොගනාටම් ජීවන චක්‍රයේ ඉන් ප්‍රමුඛයි. දන්නේ කොහොමද? දන්නේ ඉතින් විනාලසාගවල ඉන් ප්‍රමුඛ නෙන්න. සර්වමණි කිව්වේ.
විනාල ශාකවල ඉන් ප්‍රමුඛයි. ඒ කියන්නේ ජන්මානුසාක පරම්පරාව ප්‍රමුඛයි. ඒ කියන්නේ ඒක ගුණ ප්‍රමුඛයි. ඒ කියන්නේ න්‍යෂ්ටි එක වර්ධය කට්ටල එකයි තියෙන්නේ. සමජාත වර්ධයේ යුගලයන් වශයෙන් නැහැ. හරි ඉතින් දන්නවා හරි. උදාහරණ ඒ මාගැන්ටියා, ඒ බෝගනාටම්, ඒ අන්තෝසීරෝස් ඉගෙන ගන්න ජීවන චක්‍රයක් වශයෙන් බෝගනාටම් පමණයි. හරි. එහෙනම් බෝගනාටම් කියලා ලියුවා. right. මොකද ඉන්ට වෙලා තියෙන්නේ මහ ගොඩක් තියෙනවා. කොහෙන් ගොඩක්ද? 360න් ගොඩක්. වෘත්තයක තියෙන 360න් වට ප්‍රමාණයෙන් ගොඩක් තියෙන්නේ. චුට්ටක් තියෙනවා දෙකයි. ඒ කියන්නේ දීගුණ පරම්පරාව ඒවත් බීජාංශාක පරම්පරාව ශිනයි. මේ පොගනාටම් ජීවන චක්‍රයේ ඉන් ප්‍රමුඛයි කියලා කියනවා. දෙකයි අප්‍රමුඛයි කියලා කියනවා. නැත්නම් ඊට සාපේක්ෂව ශිනයි කියලා කියනවා. යම් කිසි ජීවන චක්‍රයක ප්‍රමුඛ බව හොයාගන්නේ කොහොමද? මම ඒකට තව ටිකකින් පිටුවක් විවෘත කරන්නම්. එතකොට ඔයාලට කිසි කරදරයක් නැතුව ජීවන චක්‍රයක ප්‍රමුඛත්වය හොයන්න පුළුවන්. ඒ ගැන කරදර වෙන්න එපා. රතු පාට ඉරක් පේනව නේද? රතු පාට ඉර මොකක් වෙන්නේ නැද්ද? ඇටි ඉගෙන ගන්න විනාල එකම එක විනාල සාගයේ පොගනාටුම්නේ. දකුණු පැත්තේ තව ගස් හතරක් තියෙන්න ඉබේ. ඒ ගස් හතර අනිවාර්යෙන්ම නෙපොලිස් තියෙන්න ඕන, සෙරජන්ලා තියෙන්න ඕන, සීගස් තියෙන්න ඕන, දර්ශී ආවුතු බීජක සාගයේ තියෙන්න ඕන. එහෙනම් මෙතන හතරකට ඉඩ වෙන් කරලා මම මේ තියෙන්නේ. එහෙනම් මේ රතු පාට ඉරෙන් වම් පැත්ත විනාල වෙන්න ඕන. එහෙනම් රතු පාට ඉරෙන් දකුණු පැත්ත සනාල වෙන්න ඕන. සනාල ශාකවල දෙකයි ප්‍රමුඛයි. මම මේක සනාල විනාල ගැන කතා කරද්දිම කිව්වා. මුලගඳ පත්‍ර තියෙනවා. right. විභේදන හොඳයි. සයිලම් ප්ලයම තියෙනවා. දන්න. ඉතින් එහෙනම් මේ රතු පාට ඉරෙන් දකුණු පැත්තේ තියෙන හැම එකක්ම සනාල ශාක විය යුතුයි. දෙකයින් ප්‍රමුඛ විය යුතුයි. ඊගාව ඉගෙන ගන්න ගහේ නම් දාන්නකෝ බලන්න ඔකට. දාමු අපි නෙපොලිස් පර්ණාංග ගහ. දෙකයින්ට මොකද වෙලා තියෙන්නේ? දෙකයින් භාගයකට වැඩි තියෙනවනේ. ඉන් තියෙන්නේ භාගයකට අඩුයි. දැන් ඉස්සරලා පොගනාටම් වල ඉන් හුඟක් තිබුණා. දැන් අනේ භාගයකටත් වඩා අඩුයි. ඒ කියන්නේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ කවුද? අර ක්ෂීණ වෙලා හිටපු දෙකයින් දැන් නැගිටලා ඇවිල්ලා පරිණාමිකව ප්‍රබෝධමත් වෙලා ඇවිල්ලා උන්නතියකටපත් වෙලා එයා ප්‍රමුඛ වෙනවා. ඔව් ඉතින් සනාල සාකවල එහෙම තමයි. සර් කියන්නකො මේක ප්‍රමුඛ වුණා කියන්නේ මේ මොනවද සර් ඔච්චර උදමෑ ඉන්නේ ඔගේ මේ දෙකයින් ප්‍රමුඛයි කියන්නේ. යකෝ සනාල පටකම හැදුන එක මතයි. දෙකයින් වල ඔව් දෙකයින් වල ඊතරයි ලෝකේ කොහේ හරි සනාල පටක තියෙන්නේ. ඉන් වල සනාල පටක නැහැ. ඉන් වල ඊතරයි දෙකයින් වල ඊතරයි සනාල පටක තියෙන්නේ. ඒ තියෙන්නේ විනාල ශාකවල එහෙම නෙමෙයි. සනාල ශාකවල පමණයි. සනාල ශාකවල සනාල කොටස් තියෙන්නේ දෙකයින් වල. ඒ දෙකයින් ප්‍රමුඛත්වයේ ලබාගෙන තියෙනවා. සනාල ශාක මොකටද තියෙන්නේ? සනාල පටක මොකටද තියෙන්නේ? සයිලම් ප්ලයම. මොකටද තියෙන්නේ? ජලය ගෙනියන්න සයිලම තියෙනවා, ප්ලයම තියෙනවා, ආහාර වගේ දේවල් ගෙන්නන්න. ඉතින් ආහාර ජලය එහාට මෙහාට ගෙනියන්න මොකටද ඔච්චර? ඉතින් ශාකවල ලොකුයිනේ. භෞමිකයි. ඉතින් භෞමික වුණාම මොකද ආහාර ගෙනියන්නේ මොකටද? ඒ කියන්නේ ඉරේලිය හම්බෙන්නේ උඩින්නේ. පත්‍රමක ඉන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ජලය ලැබෙන්නේ මේ භෞමිකව මේ මුගතවනේ. එතකොට මුල්මගින්නේ ජලය උරා ගන්න ඕන. උරා ගන්න ජලය පත්‍ර කරා අගට ගෙනියන්න දෙපැයි. පත්‍රවල හදන ප්‍රභා සංශ්ලේෂක බල මුල් වල ගෙනියන්න දෙපැයි ජීවත් වෙන්න. එතකොට පරිවහන අවශ්‍යතාව තියෙනවනේ. මේ පරිවහන අවශ්‍යතාවය කියන්නේ මේ භෞමික අවශ්‍යතාවයක්. එහෙනම් මේ ප්ලාන්ටේ ශාකවල ඉන්දෙන්ද මේ දෙකයින් ප්‍රමුඛ වෙලා තියෙන නිකන් නෙමෙයි භෞමික අවශ්‍යතාවයක්. ඔව්. ඒතකොට ඔයිට සාපේක්ෂව ගන්නකො. තව ගහ. ඊගව ගහ මොකද්ද? අපි දන්න විදිහට සෙලකිනවා. සෙලෙලා කොහොමද? බලමු. ඉන් තවත් අඩු වෙලා.
මම හිතන්නේ අඩු වෙලා කියනකට වැඩිය හොඳ ක්ෂීණ වෙනවා කියන්නේ. මෙයා පරිණාමික ප්‍රගතියක් ලබාගෙන 2යි එන්නේ. එහෙනම් එන්න දෙකයෙන් ප්‍රගතියකටපත් වෙලා ওই ඉතින් භෞමික අවස්ථාවයක් නේ. එතකොට ඊගාවට තියෙන ගහ මොකද්ද? සීගස්නේ. සීගස් වල කොහොම හිටියද දැන් උපකල්පනය කරන්නේ? සීගස් වලින් තවත් අඩුයි. දෙකයෙන් තවත් වැඩි. එතකොට මෙතන 2යින් වලට වැඩිය මෙතන 2යින් ඊට වැඩිය මෙතන පරිණාමික ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. එහෙනම් දැන් ආවුත බීජ ගැන කියන්න ඕනේ නැහැ මට හිතාගත්ත හැටි. ආවුත බීජකවල ඉන්චුටක් ඇති. 2යින් හොඳ ගොඩක් ඇති. බලමු. හරිද? එහෙනම් භෞමික ශාකවල සනාල පටක උන්නතිය මේකෙන් පේන්නේ නැද්ද? 2යින් වල උන්නතිය කියන්නේ ඒක නේද? මුලකඳ පත්‍රවල උන්නතිය කියන්නේ ඒක නේද? පරිණාමිකව උන්නතියකටපත් වෙද්දී ශාක ප්ලාන්ටේ ඒ කියන්නේ ශාක ප්ලාන්ටේ කියන්නේ ශාක තමයි. ඉන් ක්ෂීණ වේගන යනවා 2යින් පරිණාමික ප්‍රගතියකට ලක් වේගන යනවා. දැන් ආවුත බීජක මල් වෙන ගස් මෙහිමයි. එතකොට තවත් අවුරුදු කෝටි ගානකින් තවත් ගහක් එහෙම පරිණාමය වුණොත් ඒකේ එන්ට මොනවා වෙයිද දන්නේ මේ ඒව ගැන හිතන්න ඕනේ නැහැ. පරිණාමික පතේ හිතලා පිස්සු හදා ගන්න නැතුව මේ සිලබස් එකේ තියෙන ගස් පහ ගැන විතර කල්පනා කරමු. ඒක පරිණාමික ස්වභාවික ධර්මයට අපි බාර දෙමු. දැන් එහෙනම් ජීවන චක්‍රවල පරම්පරා සංසන්දනය වුණ ඔයාලා හිතා ගන්න සනාල ශාකවල සනාල පටක පරිණාමික ප්‍රගතිය සමග ඉහළ යනවා. ඊට සමානුපාතිකව ජන්මානුසාක පරම්පරාව හේවත් ක්ෂීණ වේගන යනවා. උදාහරණයක් ලෙස ගන්නවා නම් ආවුත බීජක ශාකවල ජන්මානුසාක පරම්පරාවේ අණ්ඩාණු දහනියක්වත් නැහැ. ශුක්‍රාණු දහනියක්වත් නැහැ. ශුක්‍රාණුක න්‍යෂ්ටියක් පමණයි තියෙන්නේ. පැහැදිලිද? ඉතින් දැන් මොකද කරන්නේ එහෙනම්? මෙහෙම දන්න කෙනෙකුට තෝවනාටුම් වැඩක්ද? මේපොළපුස් වැඩක්ද? මම මේ වගු මීට වැඩිය හොඳ ක්‍රමයකට ඉදිරිපත් කරන්න වැඩිද ඔයාලට නෑ නේද? මේ සංකල්පයේ කෙලින්ම ඔයාලට රූප සටහන් වල ඇහුවේ නැතුවට විභාගයේදී මේ සංකල්පය දන්න කෙනාට පමණයි උත්තරේ ලියන්න පුළුවන්. නැත්තම් පැය ගණන් කල්පනා කරන්න බෑ. ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව උත්තරේ එන්නේ මේ අදහස හිතේ ගැබ් වෙලා තියෙනවා නම් ඒවත් මෙන්න මේක ඔයාලගේ හිතේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා නම් කොපි වෙලා තියෙනවා නම් බෑ. හිතේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. වෙන පැකේජ් එකක් තියෙද්දි වෙන software එකක් තියෙද්දි වෙන software එකක් තියෙද්දි කම්පියුටරේ මේ අපි කියන software එක ඉන්ස්ටෝල් කරන්න බෑ. ඒක අයින් කරලා මේක දාන්න ඕන. මේක දාන්න මම 2022 ළමයින්ට හරියටම මේ software එක දානවා. 2022 දී ඒ ළමයින්ට කියන්න හමු වෙලා group එකකට බැඳිලා ඒක කරගන්න කියලා ළඟදී මම පටන් ගන්නම්. බලන්න ඊළඟ පිටු කොහොමද කියලා. පැහැදිලිද? ඕනම වෙලාවක ඔයාලා මේ පන්තිය නැවතුවත් කමන්නේ මම ගෙදර ඉගියත් කමන්නේ ඔයාලා කෝල් එකක් දීලා මයින් අහන්න ඕන ප්‍රශ්නයක් ඕන වෙලාවක මම ඔයාලට උත්තර දෙන්නම්. මේ බලන්න මේ පිටුව මොකක්ද කියලා. ජීවන චක්‍රවල පරිණාමික සංසන්දනය. මේ තියෙන්නේ ප්ලාන්ටේ කියලා හිතන්න. ඉවත් ශාක කියලා හිතන්න. ඉන් පරම්පරාව මේ තියෙන්නේ කියලා හිතන්න. ජන්මානුසාක පරම්පරාව. මේ තියෙන්නේ 2යින් පරම්පරාව කියලා හිතන්න. බීජානුසාක පරම්පරාව. මේ තියෙන්නේ 150 කියලා හිතන්න. හැම එකෙම 150. මේ 100ට බිඳුව කියලා හිතන්න. මේ 100ට 100 කියලා හිතන්න දල වශයෙන්. දැන් මෙතෙන්ට ආදේශ කරන්න ඔයාලා ඉගෙන ගන්න ගස් පහ. ගස් පහ ඉගෙන ගන්න ඉස්සර වෙලා සියලුම සිද්ධාන්ත කරුණු ඔයාලගේ හිතේ ගැබ්බෙලා තියෙනවා මේක දන්න ඕන. මොකද පරිණාමික අදහසින් තොරව මේක ඉගෙනගෙන වැඩක් නැහැ. ඔන්න පොගනාටමට වෙච්ච දේ. මොකද වෙලාදී නොයි තියෙන්නේ පොගනාට? තියෙනවා තමයි. කොහෙද තියෙන්නේ?
දෙකයින් මහගොඩකුයි in මහගොඩකුයි දෙකයින් පරම්පරාවෙන් චුට්ටකුයි ප්‍රමුඛත්වය එන්ට දෙකයින් අනේ පොඩ්ඩයි මොකද වෙලා තියෙන්නේ නෙපොලිස්ට පැනලා 150 දැන් in ක්ෂීණ වෙලා දෙකයින් ප්‍රමුඛ වෙලා in අප්‍රමුඛ වෙලා ප්‍රමුඛ වෙලා හිටපු in අප්‍රමුඛ වෙලා හිටපු දෙකයින් ප්‍රමුඛ වෙලා දැන් ඉතින් සිරිජනලාට මොනවා වෙලා යද්ද මොනවා වෙන්නද තවත් පරිණාමික ප්‍රගතිය දෙකයින් තවත් වැඩි වෙලා in තවත් අඩු වෙලා සීකස්ට මොනවා වෙලා යද්ද දෙකයින් තවත් වැඩි වෙලා in තවත් අඩු වෙලා ආවතු බිජකවලට මොනවා වෙලා යද්ද දෙකයින් තවත් වැඩි වෙලා in තවත් අඩු වෙලා මේක ඇත්තද කියලා බලන්න යන්නේ එතකොට පාඩම් හිටි තවත් ගහක් එහෙම පරිණාමය වුණොත් ආදිසෙන්න බා ඒ තරම් කල් අපි ජීවත් වෙන්නේ නැහැ ඉපදෙන්න වෙයි එහෙනම් ඉතින් මේවා වග්ගත කරන්න ඕනේ නැහැ ඔයාලා මේ වගෝතිය බලා ගන්න හිතට ගන්න ඊට පස්සේ වගවර්ණ කරද්දි විහගත කරද්දි එහෙම නැත්නම් තියරි කරද්දි මතක් වෙනවා මේ කියපු ඇත්ත නේනම් කියලා එන්හෝ දෙකයින් ප්‍රමුඛව තීරණය කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම් පුත්තක් තව කරන්නම් මම කැමති ඔයාලට මෙන්න මේ කතන්දරෙත් පොඩ්ඩක් කියන්න දැන් අපි ඕගනාටම් ගැන කළානේ අපි ඊටු ගස් හතරක් මේ විදිහටම පරිණාමිකව සම්බන්ධ කරගෙන කතා කළානේ හරියට ඕක මෙන්න මෙහෙම හිතන්න ඔයාලට ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම් මීටත් වඩා අපි තරගයක් පවත්වන බොක්සින් තරගයක් ඒක තරගාවලියක් 10න් 15 12න් 15 14න් 15 16න් 15 18න් 15 බොක්සින් තරගාවලියක් තරග ගොඩයි තරගාවලියක් 10න් 15 12න් 15 14න් 15 16න් 15 18න් 15 10න් 15 තරගය ගැන බලන්න හැමතිස්සෙම ඉන්නේ කණ්ඩායම් දෙකයි in කණ්ඩායම හා දෙකයින් කණ්ඩායම මේ 10න් 15 බොක්සින් තරගාවලියේදී in දෙකයින්ට ගහලා ඇදගෙන වැටෙන්න කොහොමද දන්නවද ඇදගෙන වැටලා තියෙන්නේ පළවෙනි වටේදීම one shot and double knockout මොකද කිව්වේ එකපාරයි ගැහුවේ දෙපාරක් වැටිලා මිනිහා පළවෙනි වටේම අවුට් ඉන්ට මනා ජයක් අත් වෙලා තියෙනවා එතකොට 18න් 15 කොහොමද දන්නේ ඒ කණ්ඩායම් දෙකම තමයි දෙකයින් කණ්ඩායමේ කෙනයි in කණ්ඩායමේ කෙනයි තරගය පැවැත්තුවා ඒ වෙලාවේදී පළවෙනි වටේ මේ ගැහුවා දෙකයින් ඉන්ට one shot and double knockout in මෙන්න වැටිලා දඟලනවා මෙතන දෙකයින් වැටිලා දඟලනවා මෙතන in වැටිලා දඟලනවා එතකොට මෙතන දිනුම් in මෙතන දිනුම් දෙකයි මෙතන දිනුම් කවුද මෙතන දිනුම් දෙකයි මෙතන දිනුම් දෙකයි මෙතන දිනුම් දෙකයි මෙතන දිනුම් දෙකයි මෙයා ඊතරයි in දිනලා තියෙන්නේ 10න් 15 විතරයි ඊටු සේරම දිනලා තියෙන්නේ දෙකයි මට ආසයි මේ තරගාවලියේ හොඳම පරාජිත බව පරාජිතය හොඳම තරගයක් දීලා පරාද වුණේ කවුද මෙයා හොඳම තරගයක් දීලා පරාද වෙලා නෑ ඇදගෙන වැටිලා පළවෙනි වටේ මෙයාත් ඇදගෙන වැටිලා පළවෙනි වටේ එතකොට කවුද හොඳම එක්කෙනා තරගයක් දීලා තියෙන පරාද වෙන්න එක්කෙනා හොඳම තරගයක් දීලා පරාද වෙලා තියෙන්නේ මෙන්න මේ නෙප්‍රලපිස්ගේ එන් නෙප්‍රලපිස් ඝනයි ජන්මානුසාක පරම්පරාව ඊටාම හොඳට බීජානුසාක පරම්පරාව සමග තරඟ කරලා අවසාන මොහොතේදී පරාද වෙලා ඔප්පු කරන්නකෝ ඔප්පු කරන්න මොකද බැරි මෙයාත් හුඟක් කල් ජීවත් වෙනවා පරණංගද මෙයාත් හොඳට ජීවත් වෙනවා ප්‍රාක්තල මෙයා ප්‍රභා සංශ්ලේෂකයි කොළ පාටයි මෙයාත් ප්‍රභා සංශ්ලේෂකයි වල ලස්සන කොළ පාටයි මෙයා බහුසයිනිකයි
මෙයාත් බහුසයිද කියලා. මෙයා නිදහස් පසමත. මෙයාත් නිදහස් පසමත. ඒතකොට මෙයා සමාන මෙයා. ඒ වුණාට මෙයා ලොකුයි. අඩි දෙකම. මෙයා අඟල් දෙක තුනක්. අඟල් දෙක තුනකුත් නෑ. සෙන්ටිමීටර දෙක තුනක්. එහෙනම් මෙයා පැරිලා තියෙන චුට්ටෙන් ඔව් හොඳම පරාජිතයා දැප්‍රලවිස් ඒක ගුණ පරම්පරාවයි. පැහැදිලිද ඕක ගැන හිතට ගිහිල්ලා හිතන්න. හිතපුවාම ඉතුරු ටික නිකාම ගලාගෙන යන්න. දැන් පාඩම් කරන්න පොකනාටම. දැන් පාඩම් කරන්න ගෙදර ගිහිල්ලා ටිකක් කටපාඩම් කරන්න එපා. මම කියන්නම් ඊගාව හරිය. මොකද කියන්නේ අහගෙන නේද ඉන්නේ වෙලාවරන් ගියා. දැන් අපි කතා කරලා තියෙනවා පැයයි මිනිත්තු 40ක් වැඩි වුණාද මන් දන්නේ නැහැ. නමුත් ඉතින් මේක අද උගන්ලා ඉවර වෙන්න බැරි වෙයි මං හිතන්නේ. මොනව කරන්නද ඉතින්? බරපතල දෙයක් නේ. නෑ ඉතින් මේවා ඉන්ද්‍ර දෙකයි ඉන්න ප්‍රමුඛ. බලන්න ස්වයංපෝෂීද? තමාගේ ආහාර තමාම නිපදව ගන්නවද? ස්වාධීනද? ස්වාධීන කියන්නේ පසමත නිදහස්ව ඉන්නවද තමා? කාගේවත් පිහිටක් නොලවා. ජීවිත කාලේ කොහොමද? වැඩි කාලයක් ජීවත් වෙන්නේ කවුද? ඉන්ද්‍ර දෙකයි ඉන්න. සාපේක්ෂව විභේදන ප්‍රමාණය. මුලකඳ පත්‍ර එහෙම කොහොමද? සත්‍ය මුලකඳ පත්‍ර තියෙනවද? මතක තියාගන්න සත්‍ය මුලකඳ පත්‍ර තියෙන්නේ සනාල සාගවල පමණයි. ප්‍රමුඛ සාගයේ සනාල වුණොත් විතරයි. ඉතින් සාපේක්ෂව විශාලත්වය කොච්චරද උස කොච්චරද මහත? දැන් ඉතින් එහෙමනම් මේ කරුණු අරගෙන ඉන්දේකයෙන් ප්‍රමුඛත්වයට හොයාගන්න දන්නවා නම් මේක මම ආදේශ කරලා පෙන්නන්නම් ජීවන චක්‍රයක් අරගෙන. දැන් පොකනාටම් බැනි සාගයක් අපි කතාවට අරගමු. පොකනාටම් ඉන්න පොකනාටම් මේ නිබන්ධනයේ රූප සටහන ඇඳ පුරුදු වීම හෝ පාඩම් කිරීම නොකරන්න. දේශනයේදී අවශ්‍ය කරුණු දැනගන්න. පොකනාටම් සෙන්ටිමීටර 2-3ක් උසයි. ලොකුවට වෙන්නවට සෙන්ටිමීටර 2-3ක් උසයි. පොකනාටම් සාකේ ජන්මානුසාරය තමයි ප්‍රමුඛ. මේ තියෙන ජන්මානුසාරයෙන් මේ තියෙන ජන්ම ඉතින් සර් දෙකක් වෙන්නේ මොකද එකක් පෙන්වන්නකෝ. හරි ඉතින් පුඤ්ජන්මානුසාරේ වෙනමයි ආය ජන්මානුසාරේ වෙනමයි දෙකක් තියෙනවා. ඒ හින්දා මම එකම වගේ වුණත් දෙකම පෙන්නුවා. එතකොට දැන් පුඤ්ජන්මානුසාරේ ජයජන්මානුසාරය කියලා දෙකක් තියෙන්නේ මොකටද? ඇයි පුඤ්ජන්මානුසාරේ ශුක්‍රම හදන්න බෑ. ජයජන්මානුසාරේ අණ්ඩ හදන්න බෑ. අණ්ඩ සයිල. එතකොට මේ දෙක එතකොට දෙකක් තියෙනවනේ. පුඤ්ජාය දෙකක්. එතකොට ඕකට කියන නම මොකද්ද? පුඤ්ජාය දෙකක් තියෙනවා නම් ජන්මානුසාරක මොන ගෘහීත? එක ගෘහීත ද්විගෘහීත. ද්විගෘහී කියන්නේ දෙන්න ගෙවල් දෙක. එහෙනම් ද්විගෘහීනේ. එක ගෘහී කියන්නේ දෙන්න එකක. පුඤ්ජාය දෙකම එකක තිබුණොත් එක ගෘහී. මේක ද්විගෘහී. ගෙවල් දෙක දෙන්න වෙන වෙනම ඉන්නවා. ද්විගෘහී කියන වෙනුවට වෙන වචනයක් කියන්නේ. ද්විගෘහී කිව්වත් එකයි. ඉනෝද වචන. ද්විගෘහී කිව්වත් එකයි. ඒක ලිංගික කිව්වත් එකයි. ඒක ලිංගික කියන්නේ එක ලිංගයයි. එක ලිංගයක් තනි වෙලා. එක ගහක පුම්, තව ගහක ජාය. එහෙනම් මේකට ඒක ලිංග කිව්වත් එකයි, ද්විගෘහී කිව්වත් එකයි. දැන් පොකනාටම් සාකය අපි බලමු. ජන්මානුසාරය කතා කරනවා නම් ඇයි ජන්මානුසාරය කතා කරන්නේ සර් කතා කරන්නේ බියනුසාරය. හරි ප්‍රමුඛ අවස්ථාවට තැන දෙන්නේ. මේක විනානුසාරයක් නම් ප්‍රමුඛ ඉන්නේ. එහෙනම් ජන්මානුසාරය ප්‍රමුඛ නම් ජන්මානුසාරය කතා කරනවා මිසක් දැන් ගෙදරකට ගිහිල්ලා ගෙදර ගෘහ අධිපතියට කතා කරනවා මිසක් නැතුව මේ අහගෙන ඉන්න කාට හරි මේ වැඩ කරන මිනිහුන්ට කතා කරන්නේ නැහනේ. මහත්තයා ඉන්නවද? මේ ග්‍රාමසේවක මහත්තයා කතා කරන්නේ. එහෙමද? ඉන්නේ ග්‍රාමසේවක මහත්තයා මේ පෙර මහත්තයා මේ වැටවිලා මේ දැන් ගියා. පෙර මහත්තයාට කමින් ඉන්නවා. තේරෙනවද ඔයාලට? මේ ඉන්නේ ජීවන චක්‍රයේ ප්‍රමුඛයා. හරි පටන් ගමු. ජන්මානුසාරය කියලා කියනවා නම් මෙයා ජන්මානුව දන්නවා. තර්කය ඔච්චර. කටපාඩම් කරන්න දෙයක් නෑ. ජන්මානු හදනවා නම් ප්ලාන්ටේ ශාකයක
ජන්මානුදානි තිබිය යුතුයි. තර්කය විතරයි. පාඩම් කරන්නේ නැහැ. ජන්මානුදානි තුන්හා ජායා ගස් දෙකේ ಜಾති දෙකක් හදන්න ඕන. තර්කය විතරයි. ශුක්‍රාණු හදන්න ඕන ශුක්‍රාණුදානිය ඇතුලේ. අණ්ඩ සෛල හදන්න ඕන අණ්ඩාණුදානිය ඇතුලේ. තර්කයක් විතරයි. පාඩම් කරන්නේ නැහැ. ඒ යකුඩ එහෙනම් මුත් පාඩම් කරන්න ඕනේ නැහැ. ඕගනාටම කියලා ගණනාමේ ඉංග්‍රීසියෙන් තියාගන්න යන්තම් පාඩම් කරගන්නකො. ඉතුරු ටික මම කරන්නම්. මේක ඇත්තද කියලා බලන්නකො. මම හිතනවා පුතේ දුවේ කාලය හුඟක් ගත වුණු නිසා අපිට ලබන සති ඉතුරු ටික කළොත් හොඳයි කියලා මම හිතනවා. මොකද පැය 1.3 කාලයකට වැඩිය පන්තිය කරන එක හොඳ නැහැ. ඒක මහන්සියක් අනවශ්‍ය කරදරයක් වෙන්න පුළුවන්. ඔයාලා බය නැතුව මම කියන ඒවා ටිකක් පිළිපදින්න හොඳට සොයලා කියන විදිහට පාඩම් කරන්න පාසලේ කියන විදිහට පාඩම් කරන්න මේ බය වෙන්න එපා. මම බහුවර්ණයක කරලා ඉවර නෑ. විභගත රචනාවක් කරේ නෑ. ඒක කරන්න. හරි. සියලු දෙනාට සුබ. Thank you, sir.